ආයිබෝන් ළමයි. ඔයාලා අදත් එකතු වෙ සිටින්නේ හරබැර YouTube ගිණුම් කරන පන්තිය සමගයි. right. ඇත්තටම අදත් මම ඔන්න ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙනවා කෙටි ප්‍රශ්න 5 සාකච්ඡා කරන්න. ඒ කියන්නේ අපේ MCQ 5 වැඩසටහන යටතේ. ඉතින් මේ කෙටි ප්‍රශ්න 5 තියෙන වැදගත්කම තමයි ළමයි ඉස්සරහට මම ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙනවා සමාගම් පාඩම සාකච්ඡා කරන්න. අන්නේ සමාගම් පාඩමට අදාළ සුවිශේෂී ගැළපිල්ලක් නැත්නම් සුවිශේෂී ගනුදෙනුවක් වන කොටස් නිකුත් කිරීම මම මේ කෙටි ප්‍රශ්න 5 තුලින් සාකච්ඡා කරන්න ඔයගොල්ලොත් එක්ක සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ ප්‍රශ්නය ඔය අනිත් ප්‍රශ්න ටික අහුවෙන්න තත් කමක් නැහැ. ඒ ප්‍රශ්නේ අනිවාර්යෙන් බලන්න. ඒකට හේතුව ඉස්සරහට ඔයා මාත් එක්ක සමාගම් ඉගෙන ගන්නවා නම් ඒක ඔයා ඉගෙනගෙන තමයි ඒ වීඩියෝස් වලට එන්න ඕනේ. ඉතින් අපිට කාලය කළමනාකරණය කරගන්න අවශ්‍ය නිසා තමයි ළමයි මම එහෙම සමහරක් දේවල් කෙටි ප්‍රශ්නයක් කරා මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right ළමයි එහෙනම් අපි අපේ කෙටි ප්‍රශ්න 5 සාකච්ඡා කරන්න පටන් ගමු. right ළමයි අපි ප්‍රශ්නය කියවගමු. නිෂ්පාදිතයක නිෂ්පාදන මට්ටම හා ඒකක පිරිවැය පහත පරිදි දී ඇත. ඔයාලට දීලා තියෙන නිෂ්පාදන මට්ටම් ඒකක ඒ කියන්නේ ළමයි මේ ව්‍යාපාරයේ හදන භාණ්ඩ ප්‍රමාණයන් වල මට්ටම් දෙකක්. එකපාරක් හැදුවොත් 500ක් ඒ වෙලාවට එක භාණ්ඩයක පිරිවැය කියන රුපියල් 100. ඒ වගේම ඔයා භාණ්ඩ 600ක් හැදුවොත් ඒ වෙලාවට එකක පිරිවැය එක භාණ්ඩයක පිරිවැය රුපියල් 90යි. පැහැදිලි? right. ඒ අහනවා පහත දැක්වෙන ඒවායි කුමක් ඒකකයක විචල්්‍ය පිරිවැය හා මුළු ස්ථාවර පිරිවැය වේද කියලා වාගෙන් අහන්නේ. කොහොමද අපේ ප්‍රශ්නට පිළිතුරු සපයන්නේ? මෙහෙමයි. අපිට ඒකකයක විචල්්‍ය පිරිවැය ළමයි හොයන්න පුළුවන් හැමතිස්සෙම මෙන්න මෙහෙම. හොඳට මතක තියාගන්න. මුළු පිරිවැයේ වෙනස බෙදන්න ළමයි නිමවුම් මට්ටමේ වෙනස. පැහැදිලි? right. ඔයා දන්නවා නිමවුම් මට්ටම ඇවිල්ලා 500 600. වෙනස එනවා කීයද? 100. පිරිවැය කිව්වට හැමතිස්සෙම ඔයා ගන්න මුළු පිරිවැය. පැහැදිලිද? මුළු පිරිවැය. right. එතකොට අපි දන්නවා නිෂ්පාදන මට්ටම 500 දී එකක පිරිවැය ගාණ කියනවා 100යි. එහෙනම් ඒ වෙලාවේ ඔක්කොම භාණ්ඩවල පිරිවැය අපි දන්නවා මෙන්න මෙච්චරයි. ක්ලියර්? ඒ වගේම නිෂ්පාදන එකක මට්ටම 600 දී අපිට ගාණ කියනවා එකක පිරිවැය 90යි. එහෙනම් ඔක්කොම භාණ්ඩවල පිරිවැය 6 වරක් 9 54යි. මෙන්න මෙච්චරයි. පැහැදිලි? මෙන්න TC කියන්නේ total cost එක. total cost එක. එතකොට total cost එක ඇවිල්ලා ඒකක 500 දී 5000යි, ඒකක 600 දී මෙතන 50000යි, මෙතන එකක 600 දී 54000යි. එතකොට එයා ඉල්ලන්නේ මුළු පිරිවැයේ වෙනස. මෙන්න මුළු පිරිවැය. මුළු පිරිවැයන්ගේ වෙනස ඇවිල්ලා 4000යි. ඇයි 50000යි 54000යි අතර වෙනස කීයද? 4000. ක්ලියර්? මේ බිඳුවෙන් මේ බිඳුවට අපුණා වෙනවා කීයද? 40. මේ ඇවිල්ලා විචල්්‍ය පිරිවැය. එක භාණ්ඩයක් හදන්න යන විචල්්‍ය පිරිවැය. එහෙනම් අපි කියනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. ක්ලියර්? right. ගානේ 40 උත්තර තියෙනවා 1න් 4න් නේ. right. එහෙනම් ඒ උත්තර දෙකෙන් එකක් වෙන්න ඕනේ. ඊළඟට ගානේ අහනවා ස්ථාවර පිරිවැය. මොන ස්ථාවර පිරිවැයද? එකකද? නැහැ. මුළු ස්ථාවර පිරිවැය. ළමයි ඔයා මෙන්න එහෙම සූත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. TC සමානයි TFC දාන්න කියන කොන්නලක් ඉගෙනගෙන නැති TVC. TVC කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය. TFC කියන්නේ මුළු ස්ථාවර පිරිවැය. TC කියන්නේ මුළු පිරිවැය. ඔයා කැමති මුළු පිරිවැයක් ගන්න. right? මෙතනක් තියෙන මුළු පිරිවැයක්, මෙතනක් තියෙන මුළු පිරිවැයක්. කැමති මුළු පිරිවැයක් ගන්න. අපි රවුන්ඩ් සංඛ්‍යාවකින් තියෙන මෙන්න මේ 50 දාගමු. right? එහෙනම් TC මම දාගන්නවා 50. අපෙන් අහන්නේ මුළු ස්ථාවර පිරිවැය. x දාගන්න. TVC අපි ගත්තේ මෙන්න මෙයා වලේද TC කියලා. TC අපි ගත්තේ ඒකක කීයද? 500 දිනේ. එහෙනම් TVC අපි කොහොමද හොයන්නේ? TC
TVC කියන්නේ මුළු විචල්්‍ය පිළිවෙල කොච්චර ටිකද? ඒකක 500ක් හදද්දි එකක විචල්්‍ය පිළිවෙල අපි හොයාගත්ත 40යි. එහෙනම් මුළු විචල්්‍ය පිළිවෙල භාණ්ඩ 500ට 500 වැඩි කිරීම හරි. ඒ කියන්නේ මෙතන තියෙනවා 4 5 20යි. මෙන්න මෙච්චර 20000. දැන් ළමයි x හොයාගන්න බැයි. මෙයා 50000ක් නම් මෙයා 20000ක් නම් එහෙනම් 50000 හැදෙන්න මෙයාට කීයක් එකතු වෙන්න ඕනද? අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙනවා 30000. එහෙනම් මුළු ස්ථාවර පිළිවෙල 30000. පැහැදිලි නේද? ඒ නිසා අපිට උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ උත්තර අංක 1. මෙහෙමයි. ඔයා දැන් මේ වෙලාවේදී TC වා උපකල්පනය කරේ 50000යි කියලානේ. ඔයාට ඕන 54000 කියලා උපකල්පනය කරලා මේ x හොයාගන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට විචල්්‍ය පිළිවෙල හොයන්න 500 පදනම් කරන්නේ නෙමෙයි 600 පදනම් කරා. පැහැදිලිද ළමයි මම කියන දේ? රයිට් ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නේ යම්කිසි අවබෝධයක් ඔයාට එන්න ඇති කියලා. රයිට් ළමයි අපි ඊළඟ ප්‍රශ්නය කියව ගමු. සීමිත ආර්ය සමාගම 2018 4 දින කල්බදු ගිවිසුමක් මත මෝටර රථයක් මිලට ගන්නා ලදී. එදිනට මෝටර රථයේ සාධාරණගේ 5400ක් වූ අතර එදිනට 1400ක මූලික ගෙවීමක් කරනවා. රයිට් මූලික ගෙවීමක්. වසර 4ක් කල්බදු කාල සීමාවකදී 1262 ගානේ කල්බදු වාරිකයක් හැම අවුරුද්දකම කියනවා මාර්තු 31 ගෙවිය යුතුයිලු. පළමු වාරිකයේ 19 මාර්තු 31 ගෙවන ලදී. කල්බදු ගාමේ පොලි අනුපාතය 10%යි. ඔයාගෙන් අහන්නේ SLFRS 16 කල්බදු අණුව 2019 3.31 දිනට මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වක්කීම හා ජංගම නොවන වක්කීම. ඉතින් ළමයි වාට තේරෙනවා මේක ඇලිල්ල මේ SLFRS 16 කියන ගිණුම් කරන ප්‍රමිතිය කල්බදු ප්‍රමිතියෙන් තමයි මේක ටෙස්ට් කරලා තියෙන්නේ. ඉතින් සමහරු මේක ඉගෙනගෙන තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නයක් නැහැ. අපිට තේරෙන භාෂාවෙන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නට පිළිතුරු සපයන්නේ කියලා. රයිට් එතනදී ඔයා තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තමයි ළමයි. දැන් ලීසින් කියලා කියනවා දන්නවනේ. ඔයාගේ බිස්නස් එකට මෝටර රථයක් මිලට ගන්න ඕන. මෝටර රථය ලක්ෂ 50යි. ලාච්චු වල බැලුවාම තියෙන රුපියල් 50යි. සල්ලි තියනවද ගන්න? නැහැ. ඔයා මොකද කරන්නේ? දුවලා යනවා ලීසින් කම්පැනි එකට. කල්බදු ව්‍යාපාරයකට යනවා. ගිහිල්ලා ඔයා යාළුවට කියනවා ඔයාලගේ ප්‍රශ්නේ. කියනවා මෙන්න මෙහෙම අහවල් තැන ලක්ෂ 50ක් වටින මෝටර රථයක් තියෙනවා. අපිට ඒක අපේ බිස්නස් එකට මිලට ගන්න ඕනේ. අපිට උදව් කරන්න කියලා කියනවා. ලීසින් කම්පැනි කියනවා රයිට් ඕකේ ප්‍රශ්නයක් නැහැ කියලා එයා ඒ ලීසින් කම්පැනි ඒක සේල් එකෙන් මිලට අරන් ඔයාට බාර දෙනවා. හැබැයි ඔයාට ඒක නිකන් ගෙදර ගෙනියන්න බෑ. ඔයා යම් මූලික ගෙවීමක් ඒ ලීසින් කම්පැනිට අනිවාර්යෙන් කරන්න ඕනේ. පැහැදිලිද? හැබැයි ඔයාට මේ වාහනේ නීත්‍යානුකූල අයිතිය තියෙනවද? නැහැ. පැහැදිලිද? ඔයා හැම අවුරුද්දකම මොකද කරන්න ඕනේ? ඒ ණය ගෙවන්න ඕනේ. ඒ ලීසින් කම්පැනිට වාරික ගෙවන්න ඕනේ. පැහැදිලිද? පොලිත් එක්ක. පැහැදිලි? රයිට්. ඉතින් මෙතනදී මේ ගැටලුවට අනුව ඔයාට පේනවා මෙහෙම ගන්න මේ මෝටර රථයේ සාධාරණගේ 5400යි. ඒ 5400ක් වටින මෝටර රථය අරගෙන යද්දි ගානේ කියනවා රුපියල් 1400ක මූලික ගෙවීමක් කරලාලු. දැක්ක නේද? රයිට්. කවදාවත් මේ ආර්ය සමාගමනේ දැන් මේක මිලට ගන්න ආර්ය සමාගමට මේකේ නීත්‍යානුකූල අයිතිය හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? මොකද මේක ලීසින් ක්‍රමයකටනේ ගන්න. පැහැදිලිද? රයිට්. එතකොට ළමයි දැන් මේ ප්‍රශ්නයට උත්තර සපයද්දී මම තවත් ඔයාලට දෙයක් කියන්න කැමතියි. ලීසින් ක්‍රමයට දැන් අපි අරගෙන තියෙනවානේ මෝටර රථයක්. ඒකේ සාධාරණ අගය. නැත්නම් අපි කියන්නේ ඒකේ පිරිවැය වටිනාකම. එයා කියන රුපියල් කීයද? 5400. ඔය 5400න් දැන්ටමත් කීයක් ගෙවුවද? 1400ක්. අපි ඒකට කියන්නේ ඩවුන් පේමන්ට් එක. අපි මූලික තනතුරු කියලා කියනවා. එතකොට තවත් 5400න් ගෙවන්න තියෙන්නේ කීයද? 4000යි. තේරුණාද? ඕකට අපි කියන්නේ කල්බදු වගකීම. ඇත්තනේ. ඉතින් 1400ක් ගෙවුවම තව ගෙවන්න තියෙන්නේ කීයද? 4000යි. ළමයි ලස්සන වචනයක් තව තියෙනවා මේ කල්බදු වගකීමට. ඔයාලගේ ප්‍රවිධියේ ඔයාලගේ මට්ටමට අනුව අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. පැහැදිලිද? තේරුණාද? මෙන්න මේ 4000 කියන්නේ කල්බදු වගකීම. නැත්නම් අපි මේකට කියනවාම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය. ඇත්තට මේ 4000 හොයන්න ක්‍රමයක් තියෙනවා. වට්ටම් සාධක භාවිතා කරලා ඒක මම ළමයි ඉතින් මෙතන සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අපි අනාගතයේදී බලමු රයිට්. හරි. කොහොම හරි මේ 5400 නම් ඔයාලට තේරුණා නේද ප්‍රධාන කොටස් දෙකක එකතුවක් කියලා. පැහැදිලි?
5400 මූලික වශයෙන් ගෙවුවා 1400ක්. තවත් අනාගතේ ගෙවන්න තියෙනවා 400. එතකොට අපිට පේනවා මේ පිරිවැයුම් සාධාරණ ගෙවුන රුපියල් 5400 හැදලා තියෙන කොටස් දෙක. මීට අමතරව ළමයි ඍජු පිරිවැයුම් දරන්න පුළුවන්. ඒක මේ 5400 ඇතුලේ නැහැ. ඒක අපි මේ වෙනම මේ 5400ට එකතු කරන්න. ඍජු පිරිවැයුම් වෙනම එකතු කරන්න. ඍජු පිරිවැයුම් කියන්නේ ළමයි දැන් ලීසින් ක්‍රමයට ලීසින් කම්පැනි ඔයාගේ බිස්නස් එකට මේ මෝටර රථය ගෙනියද්දී ඔයාට නීති ගාස්තු දරන්න වෙනවා. පැහැදිලිද? අන්නේ නීති ගාස්තු අපි ඍජු පිරිවැයුම් විදිහට සලකනවා. පැහැදිලි? ඔයා ලීසින් කම්පැනියෙන් ගන්නේ 5400ක් කියලා හිතලා. ඒකෙන් 1400ක් ගෙවුවා. තවත් ලීසින් කම්පැනිට ගෙවන්න ඕනේ 4000. මේ අගයන් දෙකට අමතරව ඔයාට වෙනම තව දරන්න වෙනවා ඍජු පිරිවැයුම්. උදාහරණ මොනවද? නීති ගාස්තු. පැහැදිලිද? අපි 5400කට ලීසින් කම්පැනියෙන් මේක ගත්තට වෙනම ඍජු පිරිවැයුම් දරුවොත් 5400ට එකතු කරන්න ඕනේ එම ඍජු පිරිවැයුම්. ඒ වෙලාවට ඒ 5400 මේ ඍජු පිරිවැයුම් ඒ දෙකේම එකතු තමයි හරි පිරිවැය වෙන්නේ ලීසින් වලට ගන්න ඉවත්තම. නමුත් දැන් මේ ගානේ මේ ඍජු පිරිවැය දීලා තිබ්බේ නැහැ. අපි නිකන් හිතමු ඍජු පිරිවැය රුපියල් 200ක් දීලා තිබ්බා කියලා. එහෙනම් මේ ගානට අනුව මේ වත්තමේ පිරිවැය කීයද? 5600. එතනදී 5400 හැදෙන්නේ මේ කොටස් දෙකේ එකතු. නමුත් දැන් මේකට කිව්වේ මේක තියෙනවද? නැහැ. පැහැදිලි? මේ chart එක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. පැහැදිලි? right. අපිට දැන් මේ ගාන තියෙන්නේ මෙන්න මේ දත්ත දෙක. 5400 ගෙවුවේ 1400 තව ගෙවන්න තියෙන රුපියල් 4000. මේක මම ඔයාලට අතිරේකව පැහැදිලි කරපු දෙයක්. එතකොට මේ ගානේදී ඔයා තව දේවල් ටිකක් දැනගන්න ඕනේ. ලීසින් වලට අපි මේක ගන්න 2018 4යි 1. තේරුණාද? එහෙනම් ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ 2019 3යි 31. පැහැදිලි? එතකොට දැන් ඔයා දන්නවා අපි කවුද? ආර්ය සමාන. මේ ගානේ කියන්නේ ලීසින් කම්පැනි නම. අපි නිකන් හිතමු ලීසින් කම්පැනි ඇවිල්ලා XY කියන ලීසින් කම්පැනි කියලා. දැන් අපි කාගේ පැත්තෙන්ද මේ ගිණුම් ගත කරන්නේ? හැමතිස්සෙම ආර්ය සමාගම පැත්තේ. ඒ කියන්නේ අපි ඉන්නේ හැමතිස්සෙම ආර්ය සමාගම පැත්තේ. අපි මේ ඇවිල්ලා ලීසින් කම්පැනි XY කියන නිකම්ම උපකල්පනය කරන්නේ. එයාගේ පැත්තෙන් ගිණුම් ගත කිරීම උසස් පෙළ මට්ටමේදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා ඔයා හැමතිස්සෙම ගානක් අදදී ලීසින් වලදී ඔයා ඉන්නේ බිස්නස් එක පැත්තේ. ඒ කියන්නේ අර කාටද අවශ්‍ය ලීසින් ක්‍රමය හරහා වාහනේ ගන්න අන්න එයාගේ පැත්තේ ඔයා ඉන්නේ. මම කියවනේ එයාට කියන්නේ කල්බදු ගැනුම් කාර්ය. පැහැදිලි? මේ ඉන්නේ XY කියන්නේ කල්බදු සමාගම. නැත්තම් කියනවා කල්බදු ණයින්ය. කල්බදු ණයින්ය නිකන් ණයින්ය නෙමෙයි කල්බදු ණයින්ය. පැහැදිලි? කල්බදු සමාගම, කල්බදු සැපයුම් කරු, කල්බදු ණයින්ය. පැහැදිලි? ඒතකොට අපි ගිණුම් ගත කිරීම සින්නලා සිද්ධ කරන්නේ මෙන්න මෙයාගේ පැත්තේ. මෙයාගේ පැත්තෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. right. ළමයි ඔයා මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ලීසින් වලදී පොලි ගෙවන්න ඕනේ. මේ ගාන අපිට කියනවා ගම්ම්‍ය පොලි අනුපාතය 110යි. ගම්ම්‍ය පොලි අනුපාතය කියන්නේ ලීසින් වලට අපි කියන පොලි ප්‍රතිශතයට තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් ගම්ම්‍ය පොලි අනුපාතය කියලා. අපි බලමු කොහොමද පොලිය ගණනය කරන්නේ කියලා. right? මෙහෙමයි. දැන් ඔයා 2018 4යි 1 නේද ලීසින් ක්‍රමයට මේක ගත්තේ. ඒ ගත්ත වර්ෂය ඉවර වෙන්නේ 2019 3යි 31. ඔයාලට මතකයි මේ වර්ෂයේ මේක ගත්තාම අපිට තවත් ගෙවන්න තියෙනවා 4000ක්. තවත් අපිට ගෙවන්න තියෙනවා 4000ක්. ඒකෙන් බලන්න පොලිය 10යි. එහෙනම් පොලිය කීයද? 800. මේ ඇවිල්ලා අපි පළමු පාරට ගෙවන පොලිය. පළමු වර පොලිය. තේරුණාද ළමයි? පැහැදිලි? දැන් එතකොට ගානේ කියනවා 2019 3.31 ඉඳන් හැම අවුරුද්දකම 3.31 වාරික ගෙවනවා. දැන් ළමයි අපි මේ ලීසින් ක්‍රමයට මේක මිලට ගත්ත 2018 4.1 නේ. මෙන්න මෙදානේ. එදා ගත්තයින් පස්සේ අපි මෙන්න මෙච්චරක් ගෙවන ඉතුරු නානේ. පැහැදිලි? ඒතකොට මේ 4000 අපි පොලි මෙච්චරක් ගෙවන්න ඕනේ. දැන් මේ වර්ෂයේ අවසන් වෙලා මෙන්න මෙදා අපි ඒ ලීසින් කම්පැනිට ගෙවන්න ඕනේ 1260 දෙනා. ඒ කියන්නේ වාරික. පැහැදිලි? ළමයි ඔයාලා දන්නව නේද වාරිකය හැදෙන්නේ කොටස් දෙකක එකතුවකින් කියලා. මොකක්ද මේ කොටස් දෙක එකතු?
එකක් 1262 ඇතුලේ තියෙනවා මෙන්න මේ පොලිය. පැහැදිලි? වාරිකයක් හැදෙන්නේ ළමයි පොලියයි right මෙන්න මේ වාරිකය හැදෙන්නේ අපි මේ මාසේ මේ අවුරුද්දේ ගෙවන පොලියයි අපි දන්නවා තවත් ගෙවන්න තිබ්බ 4000ක් මෙන්න මෙතන මේක ගත්තයින් පස්සේ 4000න් ගෙවන ගාන මේක ඇතුලේ තියෙනවා පළමු අවුරුද්ද තුල. දැන් 1262න් 400ක් ඇවිල්ලා පොලිය නම් ඉතුරු 862 කියන්නේ ළමයි අපිට ගෙවන්න තිබ්බනේ තවත් 4000ක්. 4000න් පළමු වර්ෂය තුල අපි ගෙවනවා 862ක් මෙන්න මෙදා. පැහැදිලි? මේකට අපි කියන්නේ ණය කොටස. හොඳට තේරුම් ගන්න. පැහැදිලිද? දැන් එහෙනම් අපි ගත්ත වර්ෂය අවසන් වෙද්දී මේ 4000න් 862ක් ගෙවලා ඉවරයි. එහෙනම් මේ වර්ෂය අවසන් වෙද්දී 4000න් තව කීයද ගෙවන්න තියෙන්නේ? 10න් 2ක් 8යි 9න් 6ක් 3යි 9න් 8ක් 1යි 3138. පැහැදිලිද? පළමු වර්ෂය අවසන් වෙද්දී ළමයි 3138ක් ලීසින් කම්පැනිට තවත් ගෙවන්න තියෙනවා. පැහැදිලිද? right. දැන් අපි කොහොමද දෙවෙනි අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ? අපි දැන් ඉන්න අවුරුද්දේ ඔන්න පොලිය හොයාගත්තා 400යි කියලා. කොහොමද අපි දෙවෙනි අවුරුද්දේ පොලිය හොයන්නේ? කොහොමද දෙවෙනි අවුරුද්ද පටන් ගන්නෙ? පළමු අවුරුද්ද මේ වර්ෂයේ. එහෙනම් ඉවර වෙන්නේ මෙදානේ. එහෙනම් පටන් ගන්නෙ 2019 4යි 1කින්. මම වාගේ අහනවා 4යි 1 වෙද්දී ලීසින් කම්පැනිට කීයක් ගෙවන්න තියෙනවද? 3138ක්. ඇයි? මේ අවුරුද්ද අවසන් වෙද්දී තවත් ගෙවන්න තිබ්බ 3138ක්. එහෙනම් මේ 4යි 1 පටන් ගනිද්දී 3138ක් ගෙවන්න තියෙනවා. මේ වර්ෂය අවසන් වෙන්නේ කවද්ද? 2020 3යි 31. දැන් කොහොමද මේ අවුරුද්දේ අපි පොලිය ගණනය කරන්නේ? අපි පොලිය ගණනය කරන්නේ ළමයිනේ හැමදාම වර්ෂය පටන් ගනිද්දි ගෙවන්න තියෙන ගාණ පදනම් කරා. අපි 18 4යි 1 මේක ගත්තනේ මේ ලීසින් වලට මේක. ගනිද්දි 18 4යි 1 ගෙවන්න ඉතුරුනා නේද 4000. ඒ 4000 මේ පොලිය ගන්නේ. එහෙනම් දැන් මේ අවුරුද්ද පටන් ගනිද්දි කීයක් ගෙවන්න තියෙනවද? 3138ක්. අයි ගිය අවුරුද්දේ ගෙවලා ඉතිරි වෙලා දැන් තියෙනවා 3138ක් ගෙවන්න. ඒකට පොලිය බලන්න. 3138න් 110. එහෙනම් 313.8යි. මේක තමයි දෙවන වසරේ පොලිය. තේරුණානේ? right. දැන් ඔයාලා දන්නව නේද හැම අවුරුද්දකම 3.31 වාරිකයක් ගෙවන්න ඕනේ කියලා. එහෙනම් මේකත් වාරිකය අපි ගෙවන්න ඕනේ. right. අපි දන්නවා වාරිකය 1262යි. මේක හැමතිස්සෙම කොටස් කීයකින් සමන්විතයිද? 2කින් සමන්විතයි. ඔයාලට මතකද එක්කෙනෙක් තමයි පොලිය මේ දැන් ගිය අවුරුද්දේ මේ 1262 ඇතුලේ අනිවාර්යෙන් ඉන්නවා පොලිය. මොකද 1262 කියන්නේ වාරිකේ වාරික ඇතුලේ පොලිය අනිවාර්යෙන් තියෙනවා. එහෙනම් මේ අවුරුද්දේ 1262 ඇතුලේ මේ අවුරුද්දේ පොලිය. එහෙනම් 313.8 කියන පොලිය. පැහැදිලි? ඉතුරු වගේ මොකක්ද? ඉතුරු වගේ කියලා කියන්නේ මොකද්ද? ණය කොටස. ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දේ 1262 400න්නේ පොලිය දින එකට. ඉතුරු වගේ 862යි. ඒක ඇවිල්ලා අර වර්ෂය මුල ගෙවන්න තිබ්බ 4000න් ගෙවන ගන්න. තේරුණාද? එහෙනම් මේකේ අර්ථය මේ 3138න් ගෙවන ගන්න. පැහැදිලි? තියා හොයන්නේ මේකෙන් මෙහා අඩු කරා. right? 1262න් අපි අඩු කරමු 313.8. 948.2. මේ ඇවිල්ලා දෙවෙනි අවුරුද්දේ අපි ගෙවන ණය කොටස. පැහැදිලිද ළමයි මම කියන දේ? right. එහෙනම් උන්ට දෙවෙනි අවුරුද්දෙත් අපි පොලිය හොයාගත්තා. ඊට පස්සේ අපි තුන්වෙනි අවුරුද්ද බැලුවොත් අපි දන්නවා 2023 තමයි මේ අවුරුද්ද අවසන් වුණේ. එහෙනම් ලබන අවුරුද්ද පටන් ගන්නේ 2024යි 1. අවසන් වෙන්නේ 2021 3යි 31. මෙතන පටන් ගනිද්දී අපි කීයක් තව ගෙවන්න තියෙනවද? කොහොමද ඒක හොයන්නේ? අපි දන්නවා ගිය අවුරුද්දේ ඔක්කොම ගෙවන්න තිබ්බ 3138ක්. 3138ක්. ගිය අවුරුද්දේ 3138න් ගෙවුවා කීයද? 948.2. එහෙනම් තවත් ගිය අවුරුද්ද අග ඉවර වෙද්දී 3138න් අඩු වෙනවා 948.2.
දෙකක් තවත් ගෙවන්න තියෙනවා 2189.8. ක්ලියර්? එහෙනම් මේ වර්ෂයේ අවසන් වෙද්දී ළමයි 2189.8ක් තවත් ලීසින් කම්පැනිට ගෙවන්න තියෙනවද නැද්ද? තියෙනවා. පැහැදිලි? right. එතකොට මේ වර්ෂයේ අද කියන්නේ නම් මේ වර්ෂයේ මුල අනිවාර්යයෙන්ම 2189.8ක් ලීසින් කම්පැනිට තව ගෙවන්න තියෙනවා. පැහැදිලිද? right. එතකොට මේ වර්ෂයේ පොලි අපි හොයන්න ඕනේ මේ වර්ෂයේ පටන් ගන්න ගෙවන්න තියෙන ගාන. දැන් මේ වර්ෂයේ පටන් ගන්න ගෙවන්න තිබ්බ ගාන 400. ඒකෙන් පොලිය බැලුවා 400. මේ වර්ෂයේ පටන් ගන්න ගෙවන්න තිබ්බ ගාන 3138. ඒකෙන් පොලිය නම් 100 බැලුවා 313.8. එහෙනම් මේ වර්ෂයේ පටන් ගන්න ගෙවන්න තියෙනවා 2189.8. එහෙනම් ඒකෙන් 100ට 10ක් බලන්න. අනිවාර්යෙන් 218යි 798. පැහැදිලිද? ඔක තමයි මේ වර්ෂයේ පොලිය. තුන්වන වසරේ පොලිය. පැහැදිලිද ළමයි? right. එතකොට අපි දැන් ළමයි මෙන්න මෙතන වාරියක් ගෙවනවද නැද්ද? ගෙවනවා. ඇයි 2021 331 ඒකත් ඒක 331ක් හැම 331කම අපි වාරිකයක් ගෙවනවා. එහෙනම් අපි දන්නවා ගෙවන වාරිකය නම් කිසිම 1262යි. එහෙනම් ඒක ඇතුලේ තියෙන අනිවාර්යෙන් අපි දන්නවා පොලිය 218.9.8. මොකද හැමතිස්සෙම වාරිකය ඇතුලේ පොලිය තියෙනවා. එහෙනම් ඉතුරු වගේ තමයි ණය කොටස. මෙන්න මේකෙන් මේ අවුරුද්දේ මුල ගෙවන්න තිබ්බාගේ ගෙවන ගාන. මේ අවුරුද්දේ මුල ගෙවන්න තිබ්බාගේ ගෙවුව මෙන්න මෙච්චරක් මෙදා. මේ අවුරුද්දේ මුල ගෙවන්න තිබ්බාගේ මෙන්න මෙදා මේ අගේ මෙච්චරක් ගෙවුවා. එහෙනම් මෙන්න මේකේ කොච්චරද මේ පාර ගෙවන්නේ? ඒක මෙන්න මේ අගේ. පැහැදිලි? ඉතින් මේකට අපි 1262කින් අඩු කරන්න ඕනේ 218.9.8. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් 1043.2 විදිහට. පැහැදිලි? right. ඒ අනුව ළමයි එහෙනම් 2189.8න් ගෙවනවා 1043.2. එහෙනම් තවත් කීයක්ද ගෙවන්න තියෙන කෙනෙක් අපිට හොයලා බලන්න පුළුවන්. 2189.8න් අඩු කරන්න 1043.2. උත්තරය අපිට ගන්න පුළුවන් 1146.7.8. පැහැදිලිනේ? දැන් තවත් ගෙවන්න තියෙන 1146.7.8 ලීසින් කම්පැනිට තුන්වෙනි වසර අවසානය වෙද්දී. පැහැදිලිද? right. අපිට ළමයි මේ විදිහටම හතරවෙනි වසරටත් ඔය දැන් මොකද අවුරුදු 4ක් යනකල් වාරික ගෙවනවා නම් හතරවෙනි වර්ෂයේ මේ කරා වගේම හොයන්න පුළුවන්. මම හොයන්න යන්නේ අවුරුදු 3ක් දැන් කිව්වනේ. හතර වාර දැන් හොයන්න පුළුවන් වුණා. දැන් අපි දන්නවා පළමු දෙවන තෙවන අවුරුද්දේ පොලිය. right. මම ඔයාලට පොලිය පෙන්වුත් ළමයි. පළමු වසරේ පොලිය අපි හොයාගත්තා 400යි. දෙවන වසරේ පොලිය අපි හොයාගත්තා 313යි 7.8යි. තුන්වන වසරේ ඔයාලට මතකයි පොලිය අපි හොයාගත්තා 218යි 7.8යි. හතරවෙනි වර්ෂයේ ළමයි අපිට හොයන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට ඔය විදිහට තමයි හැම වාර්ෂයකම පොලිය ගණනය කරන්නේ ලීසින් වලදී ප්‍රතිශතය දීලා තිබ්බහම සහ ඊට අදාළ අතිරේක තව පැහැදිලි කිරීම් ටිකක් මම ඔයාලට කියලා දුන්නා. පැහැදිලිද? right. එතකොට ළමයි දැන් අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ 2019 3.31 දිනට මෙන්න මෙදාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම සහ ජංගම නොවන වගකීම් වන්නේ. ඒ කියන්නේ ලීසින් කම්පැනියට ගෙවන්න තියෙන වගකීමෙන් කොච්චරක්ද ලබන අවුරුද්ද ගෙවන්නේ? ඒ ජංගම වගකීම. එතනින් පස්සේ ගෙවන්නේ ඒකට අපි කියන්නේ ජංගම නොවන වගකීම. ඒක කොහොමද හොයන්නේ? මේමයි. අපි ඉන්නේ ළමයි එතකොට මෙන්න මේ අවුරුද්ද. ආන්නේ මෙදා. ඒ කියන්නේ මේ ඇවිත් පළමු වර්ෂයේ. ඇයි? අපි ලීසින් ක්‍රමයට ගත්තේ මෙදානේ. එතකොට ඉන්නේ මේ අවුරුද්දේ මෙන්න මෙදා. අවුරුද්ද ඉවර වෙනවා. මෙන්න මෙදාට අහනවා ජංගම වගකීම ලීසින් කම්පැනිට ගෙවන්න තියෙන සහ ජංගම නොවන වගකීම. ජංගම කියන්නේ ලබන අවුරුද්දේ කොච්චරද අපි ණයින් ගෙවන්නේ. එතනින් පසුව ගෙවන්නේ මොකද්ද? ඒකට අපි කියන්නේ ජංගම නොවන වගකීම. කොහොමද මේක අපි කැල්කියුලේෂන් කරන්නේ? මෙහෙමයි. ළමයි අපි ගහන ප්‍රධාන තීගිරුමක් තියෙනවා මේ වර්ෂයට. වැඩේ ගන්න එපා.
අපි ඒකට කියනවා කල්බදු ණය හිමිගිණුම. මේ කල්බදු ණය හිමිගිණුමට අපි මෙන්න මේ වර්ෂයේදී දාන්න ඕනේ ඇත්තටම මූලික වශයෙන් කීයක්ද ගෙවන්න තියෙන්නේ. මූලික වශයෙන් ගෙවන්න තියෙන වගකීම අපේ ඇවිල්ලා අපි දානවා 4000. වගකීම් වැඩි වීම බැහැ. මේ ඇවිල්ලා මොන ගිණුමක්ද වගකීම් ගිණුමක්. ලීසින් කම්පැනිට ගෙවන්න තියෙන වටිනාකම් අපි පෙන්නන්නේ. සහ ගිණුම වටිනාකම්. මූලික වශයෙන් අපි දානවා පළමු අවුරුද්දේ කල්බදු සමාගමට අපි ගෙවන්න ඕනේ මූලික වගකීම රුපියල් 4000. පැහැදිලිද? right. ඔයා දන්නවා පළමු අවුරුද්දේ පොලියක් ගෙවන්න තියෙනවා. කීයක්ද? අපි හොයාගත්ත රුපියල් 400ක්. පැහැදිලිද? පළමු වර්ෂයේ අපි දන්නවා වාරිකය ගෙවනවා 1262ක්. එයි මං හරකද? ගෙවන්න තියෙද්දි වගකීම් වැඩි වීම බැරනේ. ඒකයි මේ දෙක මම බැරගෙන. ගෙවන්න 4000ක් තිබ්බ ඒ වගේම පළමු අවුරුද්දේ පොලියක් තියෙනවා. ඒ දෙකම වගකීම් වැඩි වීම බැර. ඒ ගෙවන්න තියෙනවා. ඇයි මේක හරකනේ ගෙවුවනේ. ගෙවුවාම මේ දෙකෙන් කැපෙන්නේ නැහැ. ගෙවන්නේ මුදල් වලින්. ක්ලියර්? දැන් මේ ගිණුම බැලන්ස් කරොත් අපිට පුළුවන් ළමයි ලීසින් කම්පැනියට තවත් පළමු වර්ෂයේ අවසානයේ කීයක්ද අපිට ගෙවන්න තියෙන්නේ කියලා හොයාගන්න. පළමු වර්ෂයේ අවසානයේ 4400යි වැඩි පැත්තට ගිහුවා 4400යි. අඩු කරන්නේ 1262ක්. අපිට එනවා 3138ක් කියලා අපිට එන්න ඕනේ. 3138ක්. පාගේ ඊගේ මේ මොකද්ද? මෙන්න මේ වර්ෂයේ අවසානයේදී අපි ලීසින් කම්පැනියට ගෙවන්න තියෙන ගාණ 3138යි. ඔයාලට මතකද මේක අපි කලිනුත් හොයාගත්ත පොලිය හොයන වෙලාවේ. මතකද? එතනින් එහෙම හොයන්නත් පුළුවන්, මෙහෙම ටීවී එකක් ගාලා හොයන්නත් පුළුවන්. එතකොට ලීසින් කම්පැනිට ළමයි 3138ක් මෙන්න මේ අවුරුද්ද අවසාන වෙද්දී මෙන්න මෙදාට තවත් ගෙවන්න තියෙනවා. අපෙන් අහන්නේ මේ අගේ නෙමෙයි මේ අගේ කොච්චරද? ජංගම වගකීම, ජංගම නොවන වගකීම. ලීසින් වලදී මතක තියාගන්න මම කෙටියෙන් ඔයාලට කියන්නම් ළමයි මතක තියාගන්න. ඔයා ජංගම වගකීම හැමතිස්සෙම හොයන්න ඕනේ වාරිකයෙන් අඩු කරන්න ඊළඟ වසරේ පොලිය. right? ඔයා දන්න හැම අවුරුද්දකම වාරිකයේ 1262යි. ඊළඟ වසරේ පොලිය කියන්නේ දැන් අපි ඉන්නේ මෙන්න මේ අවුරුද්ද ඉවර වෙලානේ. ඊළඟ අවුරුද්දේ පොලිය කියන්නේ මෙන්න මෙයා 313.8යි. 313.8යි. මේවා ඔක්කොම අපි ඇත්තටම කලින් හොයන් තියෙනවාට තේරෙයි බලන්න. 1262න් 313.8ක් අඩු කරමුවාම එනවා 948.2. මේ වෙන ජංගම වගකීම. ඒ කියන්නේ ළමයි 3138න් ලබන අවුරුද්දේ ගෙවන්නේ 948.2. ඔයා නිකන් අපි අර පොලිය ගණනය කරන වෙලාව ගිහිල්ලා පොඩ්ඩක් බැලුවොත් එතනදී මේ සියල්ල අපි සාකච්ඡා කරනවා. පැහැදිලිද? එහෙනම් ජංගම නෝන කියන්නේ දැන් ළමයි අපි මේ අවුරුද්ද ඉවරෙද්දී ඔක්කොම ලීසින් කම්පැනිට ගෙවන්න තියෙනවා 3138ක්. ඒකේ ලබන අවුරුද්දේ ගෙවනවා එනම් ජංගම වගකීම 948.2. එහෙනම් මේකේ මෙච්චරක් නම් ලබන අවුරුද්දේ ගෙවන්නේ ඒ හැර ඉතුරු සියල්ල ජංගම නොවන වගකීම. එහෙනම් ඒක හොයන්නේ අපි සමස්ත වගකීමෙන් අඩු කරන්න ඕනේ ජංගම වගකීම. සමස්ත වගකීම දැනට අපි ගන්නවා 3138යි. ඒකෙන් අඩු කරන්න ජංගම වගකීම එනම් 948.2යි. ඔයාගේ පවාලමයි අපි කලින් හොයාගත්තා. ඒ විදිහට හොයන්න පුළුවන්. 3138න් අඩු කරන්න ඕනේ 948.2. උත්තරේ එනවා ළමයි 2189යි. දශම 8ක් කියලා. මෙන්න ජංගම වගකීම මෙන්න ජංගම වගකීම. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් ළමයි. උත්තරේ උත්තරාංක 3 9,48,200කුත් 2,1,89,800කුත්. හරිද? මේ උත්තරය පැහැදිලිනේ? නැසා අපිට උත්තරේ ගන්න පුළුවන් උත්තරේ උත්තරාංක 3. මෙහෙම ළමයි තව පොඩි දෙයක් වාට කියන්න ඕනේ. මම මෙතනදී ලොකුවට දිත්ත සටහන් ගැන කතා කරේ නෑ ලීසින් වලට. මම ඒකත් ඉදිරියේදී මම කියලා දෙන්නම්. දැනට මේ අවබෝධය තියාගන්න ළමයි.
රයිට් ළමයි අපි ළඟ ප්‍රශ්නේ කියව ගමු. ඒ ප්‍රශ්නේ නම් ළමයි අහලා තියෙන්නේ ලාභ අරමුණු කර නුගත් ව්‍යාපාර වලින්. ඔයා සමහරක් විට දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි තේරෙන භාෂාවෙන් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරි ලේසි. බය වෙන්න එපා. ප්‍රශ්නේ කියන්නේ ළමයි ක්‍රීඩා සංගමයක 2023 න අවසන් වර්ෂය සඳහා ජන්‍ය වූ අතිරික්ත රුපියල් 60000ක් වේ. අතිරික්තය කියන්නේ ලාභය ළමයි. ලාභ අරමුණු කරන ගත්තොත්. අලාභයට අපි කියන්නේ උණතාව. 2023 න අවසන් වර්ෂය තුල ක්‍රීඩා සංගමයේ මුළු වියදම 1,20,000යි. එකම ආදායම සමාජිකයන්ගෙන් ලද මුදල්. ඔයා දන්නවා ළමයි ලාභ ආරම්භ කරනගත් ව්‍යාපාරවල ප්‍රධාන ආදායම තමයි සමාජිකයන්ගෙන් ලද මුදල්. තවත් ඕනනම් ඔය පොඩි කැන්ටිම වගේ දෙයක් දාලා ඒකෙන් ලැබෙන ආදායම. ඒ වගේම පත්‍ර ටිකක් පරණ පත්‍ර ටිකක් විකුණලා ඒකෙන් ලැබෙන ආදායම. විවිධ ආයතන වලින් ලැබෙන පරිත්‍යාග. ඕවත් ආදායම. නමුත් ඕවා හැමදාම වෙන්නේ නැහැ. ප්‍රධාන ආදායම අර ඉන්න සමාජිකයන්ගෙන් ගන්න සමාජික ගාස්තු මාසික පුරා. මාසික. පැහැදිලිද? ඒ නිසා ඒක තමයි ප්‍රධාන ආදායම. මේ ගාන කියන ඔය ආදායම විතරමලු තියෙන්නේ. අහනවා සමාජික 180ක් ඉන්නවනම් එකෙන් අය කරන ගාන. මෙහෙමනේ. ළමයි ගැටලුවේ අපිට දීලා තියෙනවා මොකද්ද? අතිරික්තය. අතිරික්තය කියන්නේ ලාභය. කොහොමද ළමයි ලාභය හොයන්නේ? ආදායම වලින් අඩු කරනවා වියදම. කොහොම තමයි අපි හොයන්නේ සුද්ධ ලාභය නෝ අතිරික්තය ලාභ අරමුණු කරනගත් ව්‍යාපාර. ගැටලුවේ කියනවා වියදම් තියෙනවලු 120ක්. ඒ වගේම අතිරික්තය කියනවා 60. මෙයාව කියන්නේ නැහැ. එහෙනම් මෙයා අනිවාර්යෙන් 100 කීයද? 80යි. ඒ 180 120ක් අඩු කරපුවම තමයි 60. තනිකර කියනවා මේ ආදායම හැදෙන්නේ ඉන්න සමාජික නිසා. එයාලගෙන් ලැබෙන සමාජිකයෙන් ලැබෙන සමාජික මුදල් ටික නිසා. හරිද? එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන්. විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් මේ ආදායම වල 180,000 තමයි සමාජිකයෙන් ලද මුදල් ටික. නැත්නම් සමාජිකයෙන් ලැබෙන ආදායම. මේ ආදායම විතරම තියෙන්නේ. ගැටලුවේ කියනවා 180ක් ඉන්නවලු. පැහැදිලි? සමාජිකයෝ. අපේ ආදායම 180. ඒ කියන්නේ 1,80,000. එක්කෙනෙක්ගේ ණය කරන ගාස්තුව නම් කොහොමද හොයන්නේ? සමස්ත ආදායම 1,80,000. ඉන්නේ 180යි. right? එහෙනම් එක්කෙනෙක්ගෙන් ණය කරනවා කියන්නේ හරි ලේසි. මේක හරි ලේසි ප්‍රශ්නයක් ළමයි. ඉතින් ප්‍රශ්නේ දැක්කට ප්‍රශ්නෙට බය වෙන්න එපා. හරි ලේසි මේක. right? ඒ නිසා අපිට උත්තරේ ගන්න පුළුවන් උත්තරාංක 4 විදිහට. right ළමයි අපි ප්‍රශ්නාංක 4 සාකච්ඡා කරන්න යන්නේ. දැන් මෙන්න මේක තමයි ළමයි මම ඔයාලට පොරොන්දුණු වැදගත්ම කෙටි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අර සමාගම් වලට අදාළ කොටස් නිකුතව කොහොමද කිනුම්ගත කරන්න කියන්නේ. අපි ප්‍රශ්න කියව ගන්න කලින් සහ ප්‍රශ්න කරන්න කලින් ළමයි අපි මේ කොටස් නිකුතුව කියන්නේ මොකද්ද? ඒ ආශ්‍රිත කතාව පොඩ්ඩක් අධ්‍යයනය කරමු. හැබැයි හොඳට මතක තියාගන්න මම මෙතනදී කිසිම නිර්වචනයක් ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව මම මෙතන ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ හොඳට අවබෝධය තේරුම් කරලා දෙන්න. කියන අවබෝධයක් ගන්න තමයි මම ඔයාලට මෙතනදී කොටස් නිකුතුව කියලා දෙන්න යන්නේ. නැතුව අර නිර්වචන මම මෙතන එකක්වත් කියන්නේ නැහැ. මම ඒවා පස්සේ ඔයගොල්ලන්ට දෙන්නම්. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය නම් නිර්වචන ඔයාලා මට WhatsApp message එකක් දාලා මම මේ දේවල් දෙන්නම්. right. මොකද්ද කොටස් නිකුතුව කියලා කියන්නේ? මෙහෙමයි. අපි පොඩ්ඩක් මෙන්න මේ විදිහට මේ දේ අධ්‍යයනය කරමු. ළමයි සමාගමක ප්‍රාර්ථනය ප්‍රධාන කොටස් දෙකක එකතුවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ තමයි ප්‍රකාශිත ප්‍රාර්ථනය සංචිත. පැහැදිලි? ළමයි ප්‍රකාශිත ප්‍රාර්ථනය කියන්නේ ව්‍යාපාරික අයිතිකරුවන්ට අයිති ප්‍රමාණය විශ්සසෙයි. එතරදී ප්‍රකාශිත ප්‍රාර්ථනය කියන්නේ සමාගමක අයිතිකරුවෝ නිසා බිහි වෙච්ච දේවල්. පැහැදිලි? සමාගමක අයිතිකරුවෝ නිසා බිහි වූ ප්‍රාර්ථනයට තමයි අපි කියන්නේ සරල ප්‍රකාශිත ප්‍රාර්ථනය. අයිතිකරුවෝ දාපු සල්ලි නිසා, අයිතිකරුවෝ දාපු මේ දේපල නිසා, ගෙනල්ලා දාපු දේවල් නිසා බිහි වෙච්ච ප්‍රාර්ථනය තමයි ප්‍රකාශිත ප්‍රාර්ථනය කියලා ප්‍රායෝගික අදහස. ඕවා නිර්වචන නෙමෙයි මම ඔයාලට මේ අවබෝධය දෙන්නේ. හරි? ඕවා නිර්වචන වලට ලියන්න එපා. සංචිත කියන්නේ සමාගමක් ළමයි ඉතිරි කරගත්ත දේවල්.
පැහැදිලිද? ඉතිරි කරගත්ත දේවල් සමාගමේ කවුද? කලමනාකරු ටික එකට එකතු වෙලා. එතනදී මේ දේවල් ඇවිල්ලා අයිතිකරු නිසා තීවෙච්ච දේවල් නෙමෙයි. අර අයිතිකරු ගෙනාවු දේවල් නිසා නෙමෙයි. එහෙනම් සමාගමක ප්‍රාර්ථනය කියන්නේ කොටස් දෙකක එකතුවක්. එතනදී ප්‍රකාශිත ප්‍රාර්ථනය කියන්නේ තමයි අයිතිකරු ගෙනාවු දේවල් නිසා අයිතිකරු නිසා තීවෙච්ච ප්‍රාර්ථනය. සංචිත කියන්නේ සමාගමේ කලමනාකරු ඉතිරි කරගත්ත දේවල්. ඒවා කොටස් තුනයි. ප්‍රත්‍යාගම සංචිත පොදු සංචිත රඳවාගත් එක. මේ සියල්ලංගෙන් එකතු අපි සලකනවා සමාගමක ප්‍රාර්ථනය. නැත්තම් හිමිකම නැත්තම් ඔබ දන්නවා තව නමක් සුද්ධවත්කම් එහෙම නැත්තම් ස්කන්ධය. පැහැදිලිද? මේ සමස්තයම කාටද අයිති? සමාගමේ අයිතිකරුවන්ට. සමාගමේ අයිතිකරුවන්ට තියෙන ලස්සන නමක් තියෙනවා. කොටස්කරු නැත්තම් ආයෝජකයෝ. පැහැදිලිද? කොටස්කරු, අයිතිකරු, ආයෝජකයෝ. පැහැදිලි? right. මම ළමයි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රකාශිත ප්‍රාර්ථනා. ඇයි? ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ තමයි කොටස් නිකුත් කිරීමට අදාළ වෙන්නේ. ඒ මෙහෙමයි. ළමයි ප්‍රකාශිත ප්‍රාර්ථනාව කියන්නේ අයිතිකරු නිසා බිහිවෙච්ච ප්‍රාර්ථනාවනේ. ඒ කියන්නේ අයිතිකරු ගේන දේවල් නිසා බිහිවෙච්ච ප්‍රාර්ථනාවනේ. හිතන්න සමාගමේ කළමනාකරුවෝ බලාපොරොත්තු වෙනවා රුපියල් ලක්ෂ 50ක් අයිතිකරු ගෙයි කියලා. පැහැදිලි? එක අයිතිකරුවෙක් ගේන්න ඔබ කැමති වෙයිද? නෑ. ඇයි? හේතුව ළමයි එක අයිතිකරුවෙක් ඔය ලක්ෂ 50 ගෙනල්ලා ටික දවසකින් මේ බිස්නස් එක බංකොලොත් වුණොත් එයාගේ ලක්ෂ 50 නැතිවීමේ සම්භාවිතාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. එතන රිස්ක් එක වැඩි. පැහැදිලි? ඒ නිසා ඕක සමාගමේ කළමනාකරුවෝ දන්නවා. කවදාකවත් කළමනාකරුවෝ කියන්නේ එක්කෙනෙක්ට මේ ටික අපිට ගෙනල්ලා දෙන්න කියලා. ඒ නිසා සමාගම කරන්නේ මොකද්ද? මේ ලක්ෂ 50 කුඩා පංගු වලට බෙදනවා. අපි හිතමු මෙන්න මේක කුඩා පංගු මෙන්න මෙච්චරකට බෙදුවා. ලක්ෂයක පංගු බෙදුවා ලක්ෂයක. පැහැදිලි? right. එතකොට ඔයාලට ගන්න පුළුවන් මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා, මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා රුපියල් 50යි. පැහැදිලි? හරිනේ? පැහැදිලි. පැහැදිලිද? දැන් තමයි මොකද වෙන්නේ? මෙහෙම මේ ඇවිල්ලා ළමයි කොටසක මිල නැත්නම් අපි කියනවා ප්‍රතිෂ්ඨා. දැන් මොකද්ද වෙන්නේ? මේ රුපියල් ලක්ෂ 50 කොටස් නැත්නම් පංගු වලට කියන තව නමක් කොටස්. මේ රුපියල් ලක්ෂ 50 පංගු ලක්ෂයකට බෙදුවා. එහෙනම් කොටස් ලක්ෂයකට දැන් බෙදුවා. එක පංගුවක මිල නැත්නම් එක කොටසක මිල නොහොත් ප්‍රතිෂ්ඨාව දැන් රුපියල් 50. දැන් මෙච්චර දවස් එක පුද්ගලයෙක් නේද මේ ලක්ෂ 50 ගේන්න ගියේ. නමුත් එයා කැමති වුණේ නැහැ අවදානම් වැඩි නිසා. දැන් පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේ ලක්ෂ 50 කෑලි කැඩුවා කීයකටද? ලක්ෂයකට. දැන් හිතන්න මේ බිස්නස් එක ඇවිල්ලා මෙන්න මෙයා කියලා. අපි තුන් බිස්නස් එක ඇවිල්ලා AB කියලා. AB කියන බිස්නස් එකෙන් නැත්නම් AB කියන බිස්නස් එකට ප්‍රාග්ධනය දාන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ හතර දෙනා. පැහැදිලි? දැන් මේ හතර දෙනාට බැරිද ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි වලින් හා එයාලා කැමති වටිනාකමකින් මෙන්න මේ ලක්ෂ 50ට දායක වෙන්න පුළුවන්. කොහොමද? මේ කොටස් ලක්ෂයෙන් අපි හිතමු මෙයා ගන්න කැමති 20000. මෙයා ගන්න කැමති 40000. මෙයා ගන්න කැමති 20000. මෙයාත් ගන්න කැමති 20000. දැන් මොකද වෙන්නේ? මෙයාත් කොටස් 20000ක් ගන්නවා මේකේ. මෙයා ගන්නවා 40000. ඔක්කොම 60000යි. මෙයා ගන්නවා 20000 80000යි. මෙයා ගන්නවා මේකේ 20000. දැන් ඔන්න කොටස් ලක්ෂයේ 4 දෙනෙක් එකතු වෙලා මිලට ගත්තද නැද්ද? මිලට ගත්තා. මේ හැමෝම මේ විදිහට කොටස් ගනිද්දී මේගොල්ලන්ගේ සල්ලි AB කියන බිස්නස් එකට යනවද නැද්ද? යනවා. දැක්ක නේද? AB කියන බිස්නස් එක බලාපොරොත්තු වුණා ළමයි රුපියල් ලක්ෂ 50ක් ප්‍රකාශිත ප්‍රාර්ථනයේ විදිහට අයිතිකරුවන්ගෙන් ගෙන්න ගන්න බිස්නස් එකට. එක්කෙනෙක් තනියම ගේන්න කැමති වුණේ නැහැ. මෙන්න මේ විදිහට හැමෝම එකතු වෙලා කැමති වුණා ගේන්න. එයාලගේ අතේ තියෙන සල්ලි බලාගෙන, එයාලගේ අතේ තියෙන සල්ලි ප්‍රමාණය බලාගෙන එයාලා කැමති විදිහට ඒ කොටස් ටික ගත්තා. එක්කෙනෙක් විතරක් මේ ලක්ෂ 50 දැන් දරුවේ නැහැ. තේරුණා නේද? දැන් මොකද වෙන්නේ? AB කියන සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා රුපියල් 30කින් ලක්ෂ 50.
ඇයි මේ ඔක්කොම එකතු වෙලා මොකද කරේ? ඒ ලක්ෂ 50 මිලට ගත්ත මෙන්න මේ කොටස් කැමති ගන්න. තේරුණා නේද? දැන් මෙයාලට මොකද වෙන්නේ? මෙයාලා මොකද වෙන්නේ මේ දැන්? මේගොල්ලෝ මේ බිස්නස් එකේ දැන් කවුරු වෙනවද? අයිතිකරු වෙනවා. කොටස්කරු වෙනවා. පැහැදිලි නේද මං කියන එක? ළමයි මෙයාට අයිති මේ බිස්නස් එකේ කොටස් කීයද? 20000. ඒ කියන්නේ මේ බිස්නස් එකේ මෙයාට කොටස් වල අයිතිය පවරා දීලා තියෙනවා කොටස් 20000. ඔය වචනේ වැදගත් ඉස්සරහට. කොටස් වල අයිතිය පවරා දීලා තියෙනවා 20000. මෙයාට අයිතිය පවරලා දීලා තියෙනවා 20000. මෙයාට 40000. පැහැදිලි? ඇයි? මේගොල්ලෝ දැන් මේ ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ දායකෝ. ඒ නිසා මෙයාට අයිති මෙච්චරක්. මෙයාට මෙච්චරක්, මෙයාට මෙච්චරක්, මෙයාට මෙච්චරක්. දැන් දැක්කම නේද ළමයි ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ කොහොමද රැස් කරගන්නේ කියලා විවිධ මිනිස්සුන්ගේ. පැහැදිලි? ඒගොල්ලෝ දවසක ආයෝජක වෙනවොත් අයිතිකරු බවට පත් වෙනවා. right. ළමයි දැන් ඔන්න තව වැදගත් කාරණාවක් තියෙනවා කියන්නේ. මෙන්න මේ කොටස් ලක්ෂය විවිධ වර්ග වලින් යුක්ත වෙන්න පුළුවන්. වර්ණීය කොටස්, සාමාන්‍ය කොටස්, විලම්භිත කොටස් ආදී විවිධ නම් වලින් අපිට විවිධ කොටස් වර්ග දකින්න පුළුවන්. නමුත් ළමයි ඔයාගේ විෂය නිර්දේශයට අනුව මේ සියලුම කොටස් සාමාන්‍ය කොටස් විදිහටයි අපි කල්පනා කරන්නේ. සාමාන්‍ය කොටස්. හොඳට මතක තියාගන්න. පැහැදිලිද? right. දැන් ළමයි සමාගම මෙන්න මෙහෙම දෙයක් කරන්නත් ඕනේ. දැන් සමාගම මේ ලක්ෂ 50 කොටස් ලක්ෂයක් වඩ පත් කරන්නේ. ඒ ලක්ෂයේ මේ මිනිස්සු මිලට ගන්න නම් මේ මිනිස්සුන්ට එක දැනුම් දෙන්න ඕනේ. නැත්තම් මේ මිනිස්සු දිව්‍යඥාන නෑනේ. සමාගමේ ප්‍රාර්ථනාවේ කොටස් ලක්ෂයක් වඩ පත් කරන්නේ. තේරුණාද? ඒ නිසා අපි කියනවා සමාගම මේ සමස්ත ප්‍රකාශ ප්‍රාර්ථනාවේ කොටස් කරයින් පස්සේ පංගු කරයින් පස්සේ ඒවා මේ මිනිස්සුන්ට නිකුත් කරන්න ඕනේ. කොටස් නිකුත් කරන්න ඕනේ. පැහැදිලි? කොටස් නිකුත් කරපුවම තමයි මේ මිනිස්සු දැනගන්නේ මෙන්න මේක කොටස් තියෙනවා කියලා. පැහැදිලි? කොටස් නිකුත් කරන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් ප්‍රසිද්ධ නිකුතුව, ප්‍රසාද නිකුතුව, හිමිකම් නිකුතුව. පැහැදිලිද ළමයි? අතිශය වැදගත්. ළමයි මේ ප්‍රසිද්ධ නිකුතුවෙන්, ප්‍රසාද නිකුතුවෙන්, හිමිකම් නිකුතුවෙන් කැමති ක්‍රමයකින් මේ කොටස් ලක්ෂය නිකුත් කරලා සමාගමට පුළුවන් මිනිස්සුන්ගේ ප්‍රකාශ ප්‍රාර්ථනය එක්රැස් කරගන්න. පැහැදිලි? මොකද්ද මේ ප්‍රසිද්ධ නිකුතුව කියන්නේ? ප්‍රසිද්ධ නිකුතුව කියන්නේ සමාගම යම් මේකින් මේ කොටස් ලක්ෂය ළමයි අපි වගේ කට්ටියට, ඒ කියන්නේ රටේ ඉන්න මහ ජනතාවට මිලට ගන්න කියලා නිකුත් කරොත් මේ කොටස් ලක්ෂය අපි සාමාන්‍යයෙන් ඒ ක්‍රමයට කියනවා ළමයි ප්‍රසිද්ධ නිකුතුව කියලා. පැහැදිලිද? සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නිකුතුව කරන්නේ සංස්ථා ප්‍රකාශයක් කරනවා. සංස්ථා ප්‍රකාශය කියන්නේ මෙන්න මෙහෙමයි. මේ කොලේ හිතන්නකො සංස්ථා ප්‍රකාශය කියලා. මේකේ ලියනවා කොටස් ලක්ෂයක් අද දින අපි නිකුත් කරා. එක කොටසක මිල රුපියල් 50යි. ඔන්නෝම ලියලා පොඩි ටිකක් ලියලා අත්සන් කරලා මොකද කරන්නේ? මේ කොලේ පත්තරේ ඇඩ් එකක් විදිහට දානවා. නැත්නම් ඉන්ටර්නෙට් එකේ දානවා. දාන්නේ ඇප්ලිකේෂන් එකකුත් එක්ක. මොකක් විදිහටද? ඇප්ලිකේෂන් එකකුත් එක්ක දානවා. දැන් රටේ ඉන්න මහ ජනතාව මම ඔයා වගේ කට්ටිය මොකද කරන්නේ? ඒ ඇප්ලිකේෂන් එක පුරවනවා. පුරවලා ඒකේ ලියනවා මේ කොටස් ලක්ෂයෙන් අපි ගන්න කැමති ගන්න. දැන් ඔයා හිතන්නකෝ මේ ඔයා කීයක් ගන්න කැමතිද? කොටස් ලක්ෂයෙන් 20000. එහෙනම් මේ ඇප්ලිකේෂන් එකේ ඔයා ලියනවා මම කොටස් 20000 මිලට ගන්න කැමතියි කියලා. ඔයා කීයක් ගෙවන්න ඕනද? රුපියල් 50 ගන්න. දැන් ඔයා කරන්නේ ඇප්ලිකේෂන් එක පෝස්ට් කරනවා 20000 වැඩි කිරීම 50ට අදාළ වටිනාකම තියෙනවනේ. 20000 50 වැඩි කරපුවම කීයද? ලක්ෂයයි. ලක්ෂ 10යි. ලක්ෂ 10යි. ඇයි? පස්සරල් දෙක 10යි. right? ලක්ෂ 10යි. ඒ ලක්ෂ 10 දැන් මොකද කරන්නේ? ඔයාගේ බැංක් account එකෙන් හරි ඔයාගේ අතේ තියෙන සල්ලි වලින් හරි ඒ ලක්ෂ 10 මොකද කරන්නේ? ඔයා මෙන්න මේ බිස්නස් එකේ බැංක් account එකක් තියෙනවා. මේ බැංක් account එකට ට්‍රාන්ස්ෆර් කරනවා. යවනවා. තේරුණා නේද? එතකොට ඔන්න ඔහොම තමයි ප්‍රසිද්ධ නිකුතු සිද්ධ වෙන්නේ. පැහැදිලි? සංස්ථා ප්‍රකාශකින් පත්‍රයේ හරි ටීවී ඉන්ටර්නෙට් එකේ හරි ඇඩ් එකක් දානවා. ඒකේ යට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් එකේ ඔයා ගන්න කැමති කොටස් ගන්න ලියනවා. ඒක පෝස්ට් කරනවා, තැපෑලෙන් යවනවා. නැත්නම් ඊමේල් කරනවා. ඔයා ගන්න කොටස් ටිකේ වටිනාකම එනම් 50 වැඩි කිරීම 20000. ඒ රුපියල් වටිනාකම ඔයා මොකද කරන්නේ? ඔයා මෙන්න මේ මෙයාලගේ බැංක් account එකට ඒ සල්ලි ටික දානවා. ඔන්න ඔහම තමයි ප්‍රසිද්ධ නිකුතුව වෙන්නේ. රටේ ඉන්න මහ ජනතාවට කොටස් මිලට ගන්න කියන්නේ. තේරුණානේ? right. ඊට පස්සේ මෙන්න මේ හිමිකම් නිකුතුව කියන්නේ දැන් අපි දන්නවානේ සමාගම කොටසක මිල කීයද? 50යි. ඔය මිලට වඩා අඩු මිලකට රුපියල් 40කට 35කට වගේ
කොටස් නිකුත් කරොත් අපි ඒකට කියන්නේ හිමිකම් නිකුත්. අඩු මිලකට. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ ළමයි මෙහෙමයි. අපි වගේ කට්ටියට නෙමෙයි එහෙම කොටස් නිකුත් කරන්නේ. දැනටම මේ බිස්නස් එකේ මිලට අරන් ඉන්න සෙට් එකක් ඇතුලේ කොටස්. අන්නේ මිනිස්සුන්ව තවදුරටත් තියාගන්න, ඒගොල්ලන්ව ධෛර්යමත් කරන්න, ඒගොල්ලන්ව මොටිවේට් කරන්න තමයි මේ මිලට වඩා අඩු මිලකට ඒගොල්ලන්ට කොටස් දෙනවා. ඒගොල්ලන්ට ඒ කියන්නේ දැනටම බිස්නස් එකේ කොටස් මිලට අරන් ඉන්න කට්ටියට. තේරුණාද? ඕකට අපි කියනවා හිමිකම් නිකුත්. ප්‍රසාද කියන්නේ ඒක දැනට ඉන්න කොටස් කරුවන්ට නිකුත් කරන්නේ අපි වගේ අයට නෙමෙයි, නොමිලේ දෙන්නේ. නිකන් තියාගන්න කියලා දෙනවා. මේකට තාලමක් තියලා ලියා ගන්න ප්‍රසාද නිකුතුවට සංචිත ප්‍රාග්ධනීකරණය කියලා. පැහැදිලිද? ඉතින් ළමයි අපි අද සාකච්ඡා කරන්නේ මෙන්න මෙයා. අපි වගේ කට්ටියට කොටස් නිකුත් කරොත් කොහොමද සමාගම ගිණුම්ගත කරන්නේ කියන එකයි අපි සාකච්ඡා කරන්නේ. right මේ දෙක ළඟදීම ළමයි සාකච්ඡා කරනවා, හදිස්සු වෙන්න එපා. right මේක අපි අද කෙටි ප්‍රශ්නය හරහා සාකච්ඡා කරමු. පැහැදිලිද? right අපි බලමු ප්‍රශ්නය කියවගමු. ප්‍රශ්නය හරහා අපි සාකච්ඡා කරමු කොහොමද ප්‍රසිද්ධ නිකුතුවක් ගිණුම්ගත කරන්නේ කියලා. right ළමයි ප්‍රසිද්ධ නිකුතට අදාළ කෙටි ප්‍රශ්නය සාකච්ඡා කරමු. සීමාසයිඩ් ඇල්ෆා සමාගම එකක් රුපියල් 20 බැගින් සාමාන්‍ය කොටස් ලක්ෂ 3ක් සඳහා සංස්ථා ප්‍රකාශයක් 2019 4යි 1 දා පළ කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාගමට කොටස් 3,42,000ක් සඳහා 2019 4යි 30 වන විට කොටස් අයදුම්පත් ලැබුණි. සමාගම කොටස් සඳහා වූ ප්‍රතිෂ්ඨාව එකවර කැඳවන අතර 5යි 10 වන දින අයදුම්කරුවන් සඳහා කොටස් අයිතිය පවරන ලදී. ඒවට තේරෙනවා නම් ලක්ෂ 3ක කොටස් ප්‍රමාණයක් තමයි සංස්ථා ප්‍රකාශකයෙන් නිකුත් කරලා තියෙන්නේ, පත්‍රය ඇඩ් එකක් දාලා ඇත්තේ. නමුත් දැන් මිනිස්සු ළමයි මේවට අදාළ ඇප්ලිකේෂන් පුරවනවනේ. පුරවලා මම කිව්වනේ ඒ ඇප්ලිකේෂන් අපේ බිස්නස් එකට එවනවා කියලා. ඉතින් මිනිස්සු හැමෝම ඔහොම කරනවනේ ළමයි. එහෙම කරලා කවදාවත් අපි බලාපොරොත්තු වෙන්නේ කොටස් ලක්ෂ 3යි. කවදාකවත් ඇප්ලිකේෂන් ටික ආවයින් පස්සේ ඇප්ලිකේෂන් වල තියෙන කොටස් ටික කියවලා බලද්දි එකතු කරලා බලද්දි එතන අනිවාර්යෙන් ලක්ෂ 3ට සමාන වෙන්නේ නැහනේ. ඒක ප්‍රැක්ටිකල් නැහනේ. අනිවාර්යෙන් ඔකට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. මෙතන වැඩි වෙලා. තේරුණානේ? අපි කොටස් ලක්ෂ 3ක් බලාපොරොත්තුනේ. ඇප්ලිකේෂන් ටික ආවයින් පස්සේ අප්පඩසෙරි. කොටස් 3,42,000කට හරියන විදිහට ඇප්ලිකේෂන් වල කොටස් අරගෙන එක කට්ටිය. පැහැදිලි? එනිසා ඒක තේරුම් ගන්න. එතකොට වාට තේරෙනවා වැඩිපුර කොටස් 42,000කට සල්ලි හම්බෙලා කියලා. right? එතකොට ගානේ කියනවා 2019 5යි 10 වන දින අයදුම්කරුවන් සඳහා කොටස් අයිතිය පවරන ලදී. අයිතිය පවරනවා කියන ළමයි නීත්‍යානුකූල වශයෙන් ඒ කොටස් කරුවන්ට සමාගමේ අයිතියක් එයාට ලබා දෙනවා කියන එක. අපි ඒක තවදුරටත් ඉස්සරහට බලමු. පැහැදිලිද ළමයි? right ඉතින් අපි ප්‍රශ්නය කියවගත්ත ළමයි අපි බලමු කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. right ළමයි උත්තරේ මම හදලා තියෙන්නේ කාලය අපිට ඉතුරු කරගන්න අවශ්‍ය නිසා ඔයාට ප්‍රශ්නය තිරේ දිස්සනවා මම සියල්ල පුරක් නෑර පැහැදිලි කරන්න. ළමයි ප්‍රශ්නය තුල කිව්වා කොටස් ලක්ෂ 3ක් තමයි සමාගම බලාපොරොත්තු වෙන්නේ නිකුත් කරන්න. හැබැයි කොටස් 3,42,000කට හරියන විදිහට සල්ලි හම්බෙලා ඇප්ලිකේෂන් එක. බලාපොරොත්තුනේ කොටස් ලක්ෂ 3කට සල්ලි. නමුත් කොටස් 3,42,000කට සල්ලි හම්බෙලා ඇප්ලිකේෂන් එක. තේරුණා? එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි බිස්නස් එකට සල්ලි එන්නේ කොටස් 3,42,000 වැඩි කිරීම රුපියල් 20. පැහැදිලිද? ඒකට හේතුව එක කොටසක ප්‍රතිෂ්ඨාව වටිනාකම 20යි. කොටස් 3,42,000ක් මිනිස්සු සමාජය විසින් අපේ මිලට ගන්න සූදානම්. ඒ නිසා දැනටමත් යාලා සල්ලි වල ඉවරයි. මම ඔයාලට කිව්වනේ බැංක් account එකෙන් දැනටමත් සල්ලි ඒගොල්ලෝ එවලා ඉවරයි අපේ බිස්නස් එකට. එතකොට මෙන්න මෙච්චර 68,40,000ක් දැනටමත් රටේ ඉන්න මිනිස්සු අපේ බිස්නස් එකට අල්ෆා බිස්නස් එකට සල්ලි එවලා ඉවරයි. අපේ සල්ලි වැඩි වෙන්න ඕනේ. right? මුදල් වැඩි වීම හර මුදල් වත්කම් හර බැර කරන්නේ ළමයි తాවකාලික මිනුමකට කොටස් නිකුත පිළිමකට. සල්ලක්ෂ්‍ය කියන්නේ ලද මුදල ගිණුම්ගත කිරීම. පැහැදිලිද? එතකොට කී ගිණුම් වල මෙන්න මුදල් ගිණුම හර කරන්න ඕනේ 6840ක් මම දහස් වලින් හදන්නේ දී ගිණුම් ටික දිනේ 4යි 30. ඒකට හේතුව 4යි 30 තමයි ළමයි මේ සියලුම මුදල් ලම් වෙලා අවසන් වෙන්නේ. ඒක බැර කරන්න ඕනේ කොටස් නිකුතු කිරීමට. අනිත් කී ගිණුම නම ලියන්න ඕනේ කියන එක ඔයාලා දන්නවා. ඒ නිසා මෙතන මුදල්, මෙතන කොටස් නිකුතු කිරීම.
පැහැදිලි? මම පළවෙනිම කරේ ළමයි මෙන්න මේ වැඩේ. ලද මුදල ගිණුම්ගත කිරීම. ඊළඟට ළමයි දැන් අපිට කොටස් 3,42,000කට හරියන විදියට සල්ලි හම්බුණාට අපි පෙරේතකමට ඒ ඔක්කොම තියාගන්න අපිට අයිතියක් නැහැ සමාගම් පනතට අනුව. වැඩිපුර බිහි වුණානේ කොටස් ටික. ඒ කොටස් ටිකට සල්ලි වූ මිනිස්සුන්ට ඒ සල්ලි ටික ආපහු රිටර්න් කරන්න ඕනේ. තේරුණා නේද? රයිට්. අපි දන්නවා අපිට කොටස් ආවා 3,42,000කට හරියන විදිහට. නැත්නම් කොටස් බිහි වුණා 3,42,000. මොකද අපිට සල්ලි හම්බ වුණා කොටස් 3,42,000කට හරියන විදිහට. අපිට ඕනේ වුණාට කොටස් ලක්ෂ 3කට සල්ලි විතරයි. එහෙනම් කොටස් 42,000කට අපිට වැඩිපුර සල්ලි හම්බ වුණා රුපියල් 20 ගානේ. එහෙනම් 8,40,000. ඕක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. දැන් මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම් අඩු වීම බැර. ඒ නිසා මුදල් බැර 8,40,000. ඒක අපි අයින් කරන්න ඕනේ කොටස් නිකුත් ගිණුමෙන්. ඒ නිසා කොටස් නිකුත් ගිණුම හර 8,40,000යි. මොකද හම්බෙච්ච සියලුම මුදල් මේ අර වෙලාවේ හම්බෙච්ච සියලුම මුදල් කොටස් නිකුත් බැර කරන්නේ. ඒකෙන් දැන් අයින් කරන්න හර කරනවා. බැර කරන්න පුතා. පැහැදිලි? එහෙනම් ඒක අපි කරන්නේ තමයි 5යි 10. ඒකට හේතුව කොටස් වල අයිතිය කරනවා කියලා කියන්නේ 5යි 10. එදා තමයි එහෙනම් අපි විශ්වාස කරන්නේ මේ සල්ලි ප්‍රතික්ෂේප කරන්න නැති කියලා. රයිට් මෙතන මුදල් මෙතන කොටස් නිකුත් ගිණුම. උඩ දෙවෙනි එක කරේ මෙන්න මේ වැඩේ තමයි. පැහැදිලිද? මොකද කරේ? අතිරික්ත කොටස් වලට අදාළ මුදල් ආපසු යවීම. අතිරික්ත කොටස් වලට අදාළ මුදල් ආපසු යවීම. පැහැදිලි? දැන් ළමයි අපිට හම්බෙච්ච සියලු මුදල් අපි ගිණුම්ගත කරා. අපිට අදාළ නැති මුදල් ටික ආපහු යවුවා. දැන් අපිට අයිති ටික තියෙනවද නැද්ද? තියෙනවා. අපිට අයිති කොටස් කීයද? ලක්ෂ 3යි. කොටසක මිල 20යි. එහෙනම් ලක්ෂ 60යි අපිට අයිති. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි අපිට අයිති. මොකක් වෙනුවෙන්ද? ප්‍රකාශිත ප්‍රාර්ථනා වෙනුවෙන්. මම කිව්වා නේද? අපි කොටස් නිකුත් කරපුවාම අපේ මොනාගේද වැඩි වෙන්නේ? බිස්නස් එකේ ප්‍රකාශිත ප්‍රාර්ථනා. පැහැදිලිද? එතකොට බිස්නස් එකේ ප්‍රකාශිත ප්‍රාර්ථනා හැමතිස්සෙම මෙන්න මේ අගින් වැඩි වෙන්න ඕනේ. අපිට අයිති ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙච්ච කොටස් වලට අදාළ වටිනාකමින් වැඩි වෙන්න ඕනේ. ප්‍රාර්ථනා වැඩි වීම බැර. ඒ නිසා ප්‍රකාශිත ප්‍රාර්ථනා බැර ලක්ෂ 60යි. ඒකත් අපි කොටස් නිකුත් ගිණුමෙන් අයින් කරන්න කොටස් නිකුත් ගිණුම හර ලක්ෂ 60යි. පැහැදිලි? එහෙනම් මෙන්න ප්‍රකාශිත ප්‍රාර්ථනා බැර කරා 5යි 10යි. එයි මම 5යි 10යි කියන්නේ හේතුව කොටස් වල අයිතිය පැවරුවේ 5යි 10යි. කොටස් වල අයිතිය තමයි මෙන්න මේ පැවරුවේ. මේක සංලක්ෂයක. කොටස් වල අයිතිය පැවරීම. ඒ කියන්නේ කොටස් අපිට අදාළ ලක්ෂ 3යි. මේ ලක්ෂ 3ට අදාළ මිනිස්සු ටිකක් සමාජයේ ඉන්නවනේ. ඒ සමාජයේ මේ කොටස් ලක්ෂ 3යි මිනිස්සුන්ට ඒක ඇත්තටම නීත්‍යානුකූලව ඒගොල්ලන්ට අයිතිය දුන්නා. ඒකයි අපි කියන්නේ කොටස් වල අයිතිය පැවරුවා කියලා. රයිට්? ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ දාන බැර වෙන්න ඕනේ 6000ක්. ඒක හර කරන්න කිව්වේ කොටස් නිකුත් ගිණුමට 5යි 10යි. එතන ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ එතන කොටස් නිකුත් ගිණුම. පැහැදිලිද ළමයි? රයිට්. මතක තියාගන්න කොටස් වල අයිතිය පවරනවා කියන සංලක්ෂණය උනත් තව ලියන්න පුළුවන් කොටස් විභජනය කිරීම නැත්නම් කොටස් ප්‍රාර්ථනිත කිරීම. පැහැදිලිද ළමයි? ඉතින් මෙන්න මේ ටික තමයි ළමයි ප්‍රසිද්ධ නිකුතුවක් කරොත් ඊට අදාළ ද්විත්ව සටහන් මේ ඇවිල්ලා ඊට අදාළ ලෙජර් ගිණුම. පැහැදිලිද? මේ ඇවිල්ලා මොන කොටස් නිකුතුවක්ද? ඇත්තටම ප්‍රසිද්ධ කියන කොටස් නිකුතුව. රටේ ඉන්න මහ ජනතාවට කොටස් මිලට ගන්න කියලා සංස්ථා ප්‍රකාශයකින් නිකුත් කරන ක්‍රමවේදය. පැහැදිලිද? මම ඔයාලට කිව්වා අපේ කොටස් නිකුත් කරද්දී ප්‍රසිද්ධ නිකුතුවක් කියන ක්‍රමවේදයේදී සංස්ථා ප්‍රකාශයේ කොටස් ප්‍රමාණය දාලා මිල දාලා ඒක පත්‍රයේ ඇඩ් එකක් විදිහට අපි දානවා ඇප්ලිකේෂන් එකකුත් එක්ක. ඒ ඇප්ලිකේෂන් තමයි මිනිස්සු පුරවලා යාලා ගන්න කැමති කොටස් ටිකක් ලියලා අපේ බිස්නස් එකට එවන්නේ ඇල්ෆා එකට එවන්නේ. ඒකේ සල්ලි ටිකත් ඒගොල්ලෝ බැංක් account එකෙන් transfer කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම කොටස් ලක්ෂ 3කට. නමුත් අපිට කොටස් 3,42,000කට සල්ලි හම්බුණා. වැඩිපුර හම්බෙච්ච 8,40,000 අපි ප්‍රතික්ෂේප කරා. හැමතිස්සෙම අපි පෙරේතකමට ඔක්කොම තියාගන්න ගියේ නෑ. අපි තියාගත්තේ ලක්ෂ 3 යගේ එනම් කොටස් ලක්ෂ 3 යගේ එනම් රුපියල් ලක්ෂ 60 වටිනාකමයි අපිට අයිති උනේ. අපි තියාගත්තේ. පැහැදිලිද? ඒකෙන් බිස්නස් එකේ ප්‍රකාශිත ප්‍රාර්ථනා වැඩි වෙන්න ඕනේ. එයි අපි කියවනේ ප්‍රකාශ ප්‍රාර්ථනා තමයි මේව නිසා වැඩි වෙන්නේ. ප්‍රකාශ ප්‍රාර්ථනා නිසා ප්‍රාර්ථනා වැඩි වීම බැර. ඒකයි අපි ප්‍රකාශ ප්‍රාර්ථනා
බැර කරේ ප්‍රාග්ධනය වැඩි වීම බැර නිසා. තේරුණාද ළමයි? right. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕනේ. මේ කොටස් නිකුත් දුන්න කියන්නේ తాවකාලික ගිණුමක් කියලා කිව්වා. මේ බලන්න. මේ පැත්ත එකතුවත් 6840යි, මේ පැත්ත එකතුවත් 6840යි. දෙපැත්ත සමානයි, ශේෂය බිඳුවයි. ළමයි මේකයි මම తాවකාලික ගිණුමක් කිව්වේ. කොටස් නිකුත් ගිණුමට කියන තව නමක් මතක තියාගන්න. අයදුම් පත්‍ර හා විභජන ගිණුම. පැහැදිලිද? අයදුම් පත්‍ර හා විභජන ගිණුම. එක පාස් පේපර් එක ළමයි මෙන්න මේ දිත්ත සටහන වගේ ඉඳලා තිබ්බ ඔය විදිහටම කතාව ලියලා. මෙන්න මේ දිත්ත සටහන. මේ දිත්ත සටහන යා ඉඳලා තිබ්බේ කොහොමද දන්නවද? කොටස් විභජනය කිරීමේ දිත්ත සටහන ලියා දක්වන්න කියලා. මම ඔයාලට කිව්වා නේද මේකට කොටස් වල අයිතිය පැවරීම, කොටස් ප්‍රාග්ධනිත කිරීම, නැත්නම් කොටස් විභජනය කිරීම කියන ඔය ඕනම දෙයක් මේ කතාවට ලියන්න පුළුවන්. පැහැදිලිද මම කියන දේ ළමයි? right. ඔච්චර ළමයි මේ ගානට අයිති වෙන්නේ. මෙහෙමයි. දැන් මේ දැනුම ඕනේ අනිවාර්යෙන් සමාගම් පාඩමට. කෙටි ප්‍රශ්න පත්‍රයට. තේරුණාද? ඉතින් මේක කොහොමද සමාගම් වල මූල ප්‍රකාශන වල පෙන්වන්නේ කියන එක මම ඔයාලට තව වීඩියෝ දෙකකින් විතර ගණන් හද සමාගම් වල ඔයාලට තේරෙයි. ඉතින් ඒව මූල ප්‍රකාශන වල පෙන්වන්න කලින් මෙහෙම ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන්ම. තේරුණානේ? මේ දේ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. මේ පියවර තුන ඉගෙන ගන්න. මොකද සමාගම් ගණන් හදද්දි සමහරක් ගැළපෙලි තියෙනවා මේ දෙක කරලා මෙයා කරලා නැහැ. සමහරක් වෙලාවට මෙයා කරලා මේ දෙන්නව කරනවා. ඉතින් එහෙම දෙක තුනක් තියෙනවා කියලා දැනගන්න මේ අධ්‍යාපනයේ මේ විදිහට ඉගෙන ගත්තොත් නේ. මුලින්ම මේක ඉගෙන ගන්න ඊට පස්සේ සමාගම් වලට දාන විදිහට පස්සේ බලන්න. මොකද යථාර්ථය දන්නේ නැතුව අපි ගණන් හදලා වැඩක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට අර කියන්නේ LKS 16ත් මම ඔයාලට මෙච්චර කල් ඉගෙනුවා. ඒවා බලන්න, ඒවා දැනුම අපිට ඕන ඉස්සරහට සමාගම් ගණන් හදන්න. පැහැදිලිද? රයිට් එහෙනම් කොටස් නිකුත්වේ ප්‍රශ්නේ ඔතනින් ඉවරයි ළමයි. රයිට්. එච්චරයි. කතා කරන්න යන ප්‍රශ්නය වෙලා කලමනාකරන ගෙනුම්කරණේ අන්තිම පාඩමට කලින් පාඩම සිලබස් එකේ අන්තිම පාඩමට කලින් පාඩම ආන්තික පිරිවැය කරන්නේ. හරි ලේසි. ඔයා බය වෙන්න එපා. ඉගෙනගෙන නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද තාම මේ කාලෙට ගියේ නැහැ නේ ඔයගොල්ලෝ එච්චර දුරට. ඉතින් ඔයා ඉගෙන ගත්තත් නැතත් හොඳට අහන් ඉන්න මම කියන දේ ඔයාට තේරෙයි. මේ පාඩම ඔයාට 140ක් විදියට 140ක් වගේ ඔයාට තේරුම් ගන්න පුළුවන් මේ පාඩමේ දැනුම. පැහැදිලිද? ඉස්සරහට මම මේක පාඩමක් විදියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. right? ළමයි ආන්තික පිරිවැයකරණය කියන පාඩමේදී වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ළමයි කලමනාකරුවෝ කරන්නේ ගොඩක් වෙලාවට අනාගතය පිළිබඳ තීරණ ගන්න එකනේ. එතනදී මේ ආන්තික පිරිවැයකරණය කියන පාඩමේදී කරන්නේ කලමනාකරුවෝ කෙටි කාලින තීරණ ගන්න. කෙටි කාලින තීරණයක් කියන්නේ උදාහරණයකින් මම ඔයාලට කිව්වොත් ඔයා හිතන්න ඔයා බස් එකක් පාරේ දාලා දුවනවා කියලා. බස් එකේ අපි හිතමු සීට් 54ක් තියෙනවා කියලා. ඔයාගේ බස් එක දුවන්නේ කොළඹ ඉඳන් නුවරට කියලා හිතන්න. ඔයා විශ්වාස කරන්න ඔයා ඇවිල්ලා කොන්දොස්තර මහත්තයා කියලා. එතකොට ඔයා හැමතිස්සෙම බලන්නේ කොන්දොස්තර මහත්තයා විදියට සීට් 54 මිනිස්සු 54ක් වාඩි කරවල කොහොම හරි මිනිස්සු ටික ගොඩාක් බස් එක ඇතුළට පුරවල ෆුට් බෝඩ් එකට දාගෙන කොහොම හරි මේ බස් එක පිරෙන්න දාගෙන රයිට් එක ටර්න් එකක් යන්න බලන්න. එහෙම ගියාම මොකද්ද ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරට තියෙන කොන්දොස්තර මහත්තයට තියෙන වාසිය? උපරිම ප්‍රතිලාභ ලබන්න පුළුවන්. තියෙන බස් එකෙන් උපරිම ප්‍රතිලාභ ලබන්න පුළුවන්. සීට් 54 මිනිස්සු 54ක් වාඩි කරවලා. තව හිටගෙනත් යන්න මිනිස්සු පුරවගෙන ෆුට් බෝඩ් එකෙත් පුරවගෙන. එහෙම කරන්නේ ඒගොල්ලෝ මොකද්ද? එයාලට ප්‍රතිලාභයක් අපේක්ෂා වෙනවා. පැහැදිලි? එයාලා බලාපොරොත්තු වෙන තියෙන බස් එකෙන් කොහොම හරි වැඩ ටික ගන්න. තියෙන බස් එකෙන් උපරිම ප්‍රොෆිට් ගන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් ළමයි කලමනාකරුවෝ මේ ආන්තික පිරිවැයකරණය කියන පාඩමේදී කලමනාකරුවෝ කරනවා කියලා කිව්වේ මම කිව්වාට කෙටි කාලින තීරණ ගන්නවා කියන්නේ. මේ කෙටි කාලින තීරණයක්. ඩ්‍රයිවර් නැත්තම් කොන්දොස්තර මහත්තයා බලනවා බස් එකෙන් තියෙන බස් එකෙන් කොහොමද උපරිම ඵල නෙලාගන්නේ. කෙටි කාලින තීරණ කියන ළමයි යම් කිසි ව්‍යාපාර ආයතනයක් තියෙන දේපල පිරියතා උපකරණ වලින් තියෙන වත්කම් වලින් කොහොමද උපරිම ඵල නෙලාගන්නේ කියන එකයි මෙතනදී කෙටි කාලින තීරණ ගන්නවා කියලා අපි අදහස් කරන්නේ. පැහැදිලිද? ඉතින් ළමයි ආන්තික පිරිවැයකරණ පාඩමේදී තියෙනවා එක්තරා විශ්ලේෂණයක් වැඩි හිතන්න එපා. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. ඒ විශ්ලේෂණය හරහා සමීකරණ ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි ඒ සමීකරණ වලින් විවිධ දත්ත හොයාගන්න පුළුවන්. කොහොමද තියෙන වත්කම් වලින් උපරිම ඵල නෙලාගන්නේ කියන දෙයට
කළමනාකරුවට එම තීරණ ගන්න අර සමීකරණ වලින් දත්ත සපයනවා. පැහැදිලිද මං කියන දේ? right. මේ ප්‍රශ්නෙන් අපිට පුළුවන් අන්නේ සමීකරණ ටික අධ්‍යයනය කරන්න. අපි ප්‍රශ්නය කියව ගමු. රිද්ම ව්‍යාපාරයේ බෑග් එකක විකුණුම් මිල රුපියල් 100යි. එයාලා ඒ කියන්නේ බෑග් අලෙවි කරන්නේ. එම බෑග් එකක් මිලට ගැනීමට රුපියල් 20ක මුදලක් දරන අතර එම බෑග් එකක් අලෙවි කරන විට එම අලෙවි කරන මුදලින් රුපියල් 10ක ගයක් අලෙවි කොමිස් ලෙස ගෙවනවලු. මාසයකට ව්‍යාපාරය ගොඩනැගිලි කුලී රුපියල් 70000ක මුදලක් දරනවලු. ඔයා විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය දන්නවනේ. විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? නිමවුම අනුව වෙනස් වන පිරිවැය. මොකද්ද මේ බිස්නස් එකේ ප්‍රධාන නිමවුම? බෑග්. බෑග් ප්‍රමාණය අනුව වෙනස් වන පිරිවැය. මොනවද? රුපියල් 20ක බෑග් එක මිලට යන කොස්ට් එක හොඳට මතක තියාගන්න. ඒක විචල්්‍ය. එක බෑග් එකක් ගන්න නම් රුපියල් 20ක්. බෑග් දෙකකට 40යි. බෑග් තුනකට 60යි. එහෙනම් රුපියල් 20 කියන්නේ විචල්්‍ය පිරිවැය. බෑග් එකකට යන විචල්්‍ය පිරිවැය. රුපියල් 10 කියන්නේ විචල්්‍ය පිරිවැයක් බෑග් වෙනුවෙන් ගන්න. ඇයි එක බෑග් එකක් අලෙවි කරොත් කොමිස් වියදම් දරනවා 10ක්. එහෙනම් බෑග් දෙකකට 20ක්, තුනකට 30ක්. එහෙනම් බෑග් එකක් වෙනුවෙන් තව දරනවා විචල්්‍ය පිරිවැය රුපියල් 10ක්. මේ ඇවිල්ලා බෑගයක් වෙනුවෙන් එක් බෑගයක් වෙනුවෙන් දරන මොකද්ද? විචල්්‍ය පිරිවැය. නැත්නම් අපි කියනවා ඒකක විචල්්‍ය පිරිවැය. යුනිට් වේරියබල් කොස්ට්. පැහැදිලි? මේක අනිස්ථාවර පිරිවැය කීයද? 70000යි. ඇයි 70000යි මං කියන්නේ? මුළු ස්ථාවර පිරිවැය 70000යි මාසෙකට. ඇයි? ස්ථාවර පිරිවැය කියන්නේ නිමවුම අනුව වෙනස් වෙන්නේ නැති පිරිවැය. කොච්චර බෑග් අලෙවි කරත් කොච්චර බෑග් අලෙවි කරේ නැතත් එකක්වත් අලෙවි කරන්නේ නැතත් අනිවාර්යෙන් කුලිය ගෙවන්න වෙනවා. ඒකට අපි කියන්නේ ස්ථාවර පිරිවැය. තව වරි 50 ෂෙයා ඕවත් අපිට ගන්න පුළුවන් 30 ගානේ. පැහැදිලිද ළමයි? right. අපි දැන් සමීකරණ 4ක් ඉගෙන ගන්න යනවා. අර කෙටි කාල තීරණ ගන්න තියෙන දේපල ප්‍රියතාව උපකරණ වලින් උපරිම ඵල නෙලා ගන්න. ගැනීමට අදාළ තීරණය ගන්න. අපි දත්ත හොයාගන්නේ මෙන්න මේ සමීකරණ අරන්. සමීකරණ ගොඩාක් තියෙනවා. අපි ඒකෙන් 4ක් ඉගෙන ගන්නවා. වැදගත්ම සමීකරණ 4ක්. පළවෙනි සමීකරණය ඉල්ලන්නේ බෑගයක් විකිණීමෙන් ලැබෙන දායකය. ඒක හොයන්නේ එහෙමයි. දායකය හොයන්නේ ළමයි විකුණුම් මිලෙන් අඩු කරන්න ඒකකයක විචල්්‍ය පිරිවැය. ගැටලුව තුල කියනවා බෑග් එකක් විකුණන්නේ රුපියල් 100ට බෑග් එකක් හදන්න යනවා විචල්්‍ය පිරිවැය රුපියල් 30ක්. එහෙනම් රුපියල් 70යි එක බෑග් එකක දායකයෙක්. බෑග් එකක දායකයෙක් කියන්නේ ළමයි බෑග් එකක් විකුණනවා 100ට ඒ බෑග් එක හදන්න යනවා ඒ බෑග් එක වෙනුවෙන් හදන්න හෝ දරනවා රුපියල් 30ක විචල්්‍ය පිරිවැයක්. විකුණලා හම්බෙන රුපියල් 100ෙන් එම බෑග් එක වෙනුවෙන් දරන විචල්්‍ය පිරිවැය ආවරණය කරගත්තාම ඉතිරි වෙනවා රුපියල් 70ක්. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ඒකක දායකය. පැහැදිලි? දායකයට කියන තව නමක් ලියාගන්න සහභාගය. පැහැදිලිද? සහභාගය. right. ඊළඟට අහන්න ඔයාගේ දායක විකුණුම් අනුපාතය. දායක විකුණුම් අනුපාතය හොයන්නේ ළමයි ඒකකයක දායකය බෙදනවා ඒකකයක විකුණුම් මිලෙන්. හරි ලේසි. ඒකකයක දායකව හොයාගත්ත 70යි ඒකකයක විකුණුම් මිල හොයාගත්ත 100යි. අනිවාර්යයෙන්ම උත්තරේ වැඩි කරන්න ඕනේ 100 ප්‍රතිශතයක් විදිහට අපි ගන්න ඕනේ. එහෙනම් 100ට 70යි. තේරුණානේ? ඔය ඇවිල්ලා දායක විකුණුම් අනුපාතය. ඒ කියන්නේ දායක විකුණුම් අනුපාතය කියන්නේ අපි හොයාගත්තනේ දායකය ඒක විකුණුම් මිලෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා බැලුවේ. විකුණුම් මිලෙන් කොච්චර ප්‍රතිශතයක්ද කියලා බැලුවේ. විකුණුම් මිල 100ක් නම් දායක රුපියල් 70යි මේකේ අර්ථය. විකුණුම් මිල 100ක් නම් දායක රුපියල් 70ක් කියන එකයි මේකේ අර්ථය. පැහැදිලිද? 170 දායක විකුණුම් අනුපාතය නම් ළමයි මතක තියාගන්න. තව 130ක් ඉතුරුයි. 130ක් ඉතුරුයි. right? තව 130ක් ඉතුරුයිද? 130ක් ඉතුරුයි. මේ 130 ඇවිල්ලා හොඳට මතක තියාගන්න අපි නමක් දෙනවා. ඒකට විචල්්‍ය පිරිවැය අනුපාතය. විචල්්‍ය පිරිවැය අනුපාතය. පැහැදිලි? එහෙනම් දායක විකුණුම් අනුපාතයට අදාළ නැති ඉතිරි ප්‍රමාණයක් තිස්සම විචල්්‍ය පිරිවැය අනුපාතය. ඒ කියන්නේ විකුණුම් මිලෙන් කොච්චරද විචල්්‍ය පිරිවැය? මේ බලන්න. විකුණුම් මිල 100ෙන් විචල්්‍ය පිරිවැය ගන්න කීයද? 30යි. වැඩි කරොත් 100 කීයද? 100ට 30යි. දැක්කනේ? විකුණුම් මිලෙන් කොච්චරද විචල්්‍ය පිරිවැය? ඒකට අපි කියන්නේ විචල්්‍ය පිරිවැය අනුපාතය. ඒක හැමතිස්සෙම මෙයාගේ ඉතුරු කොටස. පැහැදිලිද? right. එහෙනම් සමීකරණ දෙකක් ඔයා ඉගෙන ගත්තා. තුන්වෙනි එක. මුළු පිරිවැය ආවරණය කිරීමට විකිණිය යුතු බෑග් සංඛ්‍යාව. right.
ඒ කියන්නේ ළමයි BEP break even point. ලියා ගන්න තව වචනයක් සමච්ඡේදන ලක්ෂ්‍ය. මොකද්ද වචනේ? සමච්ඡේදන ලක්ෂ්‍ය. නැත්තම් BEP break even point නැත්තම් ඔය විදිහට අහන්න පුළුවන් මුළු පිරිවැය ආවරණය කිරීමට විකිණිත බෑග් සංඛ්‍යාව. ඒ කියන්නේ පිරිවැය කවර් කරගන්න කොච්චරක් බෑග් විකුණන්න ඕනද? ඒ වෙලාවට ලාභය ලාභي බිඳුවයි. ඇයි පිරිවැය කවර් කරගන්නම බෑග් කොච්චරක් දලවි කරගන්න ඕනිද කියලා නේ අහන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවට ලාභය බිඳුවයි. ඇයි පිරිවැය කවර් කරගත්තාම ආදායමෙන් ලාභය බිඳුවයි. right? ඒ කියන්නේ මේ මුළු පිරිවැය ආවරණය කිරීමට විකිණිත බෑග් සංඛ්‍යාව කියලා කියන්නේ සමච්ඡේදන ලක්ෂ්‍ය. නැත්තම් ලාභත් නැති පාඩුත් නැති. එහෙනම් ලාභ ශුන්‍ය වන්නේ කොච්චරක් බෑග් අලෙවි කරොත්ද? පැහැදිලි? අන්න ඒකයි අපි හොයන්නේ. ඒක හොයන සමීකරණය හැමතිස්සෙම මෙන්න මෙහෙමයි ළමයි. හොඳට මතක තියාගන්න. හරි ලේසි ළමයි මේ දේවල්. right? TFC බෙදන්න ඒකකයක 10යි. TFC කියන්නේ total fixed cost. මුළු ස්ථාවර පිරිවැය. කීයද ළමයි මේ බිස්නස් එකේ මුළු ස්ථාවර පිරිවැය? අපි දන්නවා. 70000. right? බෙදන්න ඒකකයක 10ක අපි දන්නවා 70. එහෙනම් 1000. මේ 10 අර්ථය මොකද්ද? මේ ව්‍යාපාරයේ බෑග් 1000ක් අලෙවි කරොත් ලාභයත් බිඳුවයි අලාභයත් බිඳුවයි. ලාභ හොයන්නේ කොහොමද? ආදායමෙන් පිරිවැය නැත්නම් වියදම අඩු කරලා. එතකොට ආදායමෙන් වියදම අඩු කරලා ලාභය මේ වෙලාවේ කීයද? බිඳුවයි. එහෙනම් එහෙම වෙන්න ආදායම පිරිවැයට නැත්නම් වියදමට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් ළමයි මේ 10 අර්ථය බෑග් 1000ක් අලෙවි කරොත් ලාභත් නැහැ පාඩුත් නැහැ. ලාභ ශූන්‍යයි. එහෙනම් මේ වෙලාවේ මුළු ආදායම මුළු පිරිවැයට සමානයි. පැහැදිලිද? ඕවා තමයි සමච්ඡේදන ලක්ෂ්‍යයේ ලක්ෂණ. එතකොට මෙයා ඇහුවේ කොච්චරක් බෑග් අලෙවි කරන්න ඕනේද මුළු පිරිවැය කවර් කරගන්න. පැහැදිලිද? බෑග් 10. ප්‍රශ්න 4 අතිශය වැදගත් ප්‍රශ්නයක්. right? ප්‍රශ්න 4. රුපියල් අහන්නේ යා මොකද්ද? බෑග් 1100ක් අලෙවි කරයි නම් ලාභය හෝ අලාභය. දැන් බෑග් අලෙවි කරන්නේ 1000. එයා අහනවා බෑග් 1100ක් අලෙවි කරොත් ලාභය හෝ අලාභය. පැහැදිලි? දැන් මේ වෙලාවේ බෑග් අලෙවි කරන්නේ 1000ක්. ලාභ ශුන්‍ය කරගන්න. එයා අහනවා බෑග් 1100ක් අලෙවි කරොත් එන ලාභය අලාභය කීයද කියලා. අනිවාර්යෙන් ඔයා හිතලා කියන ලාභයද අලාභයද දෙන්නේ? අනිවාර්යෙන් ලාභයක්. ඇයි? මේකනේ ළමයි මේ දෙන්නේ නිෂ්පාදනයේ බිඳුව. මේ ඉන්නේ මෙයා. මේ ඉන්නේ අපි අලෙවි කරන්නේ 1100. මේ වෙලාවේ ලාභ හැමතිස්සෙම බිඳුවයි. මේ ප්‍රදේශයේ ඉවල් විකරොත් බිස්නස් එකේ අලාභ, මේ ප්‍රදේශයේ ඉවල් විකරොත් ලාභ. දැන් 1100ක් නම් අලෙවි කරන්න යන්නේ අනිවාර්යෙන් ඔයාගේ බිස්නස් එකේ ලාභයක් තියෙන්නේ. මං කියන එක තේරුණාද? පැහැදිලිද? right. ළමයි කොහොමද ලාභය හොයන්නේ? හරි ලේසි ක්‍රමයක් තියෙනවා ළමයි මේ පාඩමේදී ලාභය හොයන්න. ඔයාලා ඉගෙනගෙන තියෙන ආදායම් වලින් වියදම් අඩු කරලා ලාභය හොයන්න. මේ බිස්නස් එකේ හරි ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ කල්පනාකරන ගිණුම් කරන්නේදී ලාභය හොයන්න හරි ලේසි ක්‍රමයක් තියෙනවා. සමීකරණය ලියා ගන්න. ආරක්ෂක ආර්ථික ඒකක ගන්න වැඩි කරනවා ඒකකයක 10කින්. ඒකකයක 10 කියලා ගන්නවා 70යි. ආරක්ෂක ආර්ථික ඒකක ගන්න කියනවා අහලවත් නැහැ. මොකක්ද ආරක්ෂක ආර්ථික ඒකක ගන්න කියන්නේ? මෙන්න මේමයි හොයන්නේ. ඔයා විකුණන බලාපොරොත්තු වෙනවා 1100ක්. ඒකෙන් අඩු කරන්න හැමතිස්සෙම ලාභත් නැති පාඩුත් නැති අවස්ථාවට දාලා බෑග් සංඛ්‍යාව බෑග් 1000. එහෙනම් ආරක්ෂක ආර්ථිකය 100යි. පැහැදිලිද? ඇයි මේ 100ම අපි ගත්තේ? ළමයි මේ ප්‍රදේශයේදී නේද ලාභ ලබන්නේ. මේ ප්‍රදේශය කියන්නේ ඒකක 100ක් නේද? ඒකයි ඒකක 100 ගත්තේ. එහෙනම් ආරක්ෂක ආර්ථික ඒකක ගන්න. ඒකක 100 වැඩි කරන්නේ ඒකක 10කින්. එහෙනම් 70 වැඩි කරොත් රුපියල් 70 වැඩි කරොත් ඒකක 100ෙන් 7000. මේ 7000 කියන්නේ ළමයි මොකක්ද? ලාභය. කොයි වෙලාවෙද? බෑග් 1100ක් අලෙවි කරන වෙලාවේ ලාභය රුපියල් 7000යි. තේරුණාද හොයන විදිහ? පැහැදිලි?
ඔන්න ඔහොම තමයි ළමයි ලාභය හොයන්න කල්පනාකරන ගිණුම් කරන ඉතින් තව තියෙනවා ළමයි මේ පාඩමේදී ලාභය හොයන්න ගොඩක් ක්‍රම. දැන් මම පාඩම නෙමෙයි උගන්වන්නේ කෙටි ප්‍රශ්නේ උගන්වන්නේ. මේ පාඩමෙන් පුළුවන් තරම් මම මේවට අවබෝධය දෙන්න. දැන් ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න. ඉස්සරහට මම මේ පාඩම සම්පූර්ණයෙන් කරනවා. රයිට්? නැත්නම් ඔයාලා ක්ලාස් වල ඔයාලා කරලා ඉගෙන ගනි. එතකොට ඔයාලට හරි ලේසි. පැහැදිලිද? එතකොට ආරක්ෂකාන්තික ඒකක ගන්න හොයන්නේ කොහොමද? විකුණන බලාපොරොත්තු වෙන ඒකක ගාණෙන් අඩු කරන්න සමච්ඡේදන ලක්ෂ්‍ය. එතකොට ඒ යගේ අපි කියන ආරක්ෂකාන්තික ඒකක ගන්න ඒක වැඩි කරන්න 70. තේරුණාද? ආරක්ෂකාන්තික ඒකක ගන්න නිර්වචනයක් තියෙනවා. මම මේ නිර්වචනය ඔයාලට පැහැදිලි කරනවත් එක්ක මම ඇත්තටම මේ ආරක්ෂකාන්තික ඒකක ගන්න කියන්නේ මොකක්ද කියලා කියන්නේ. මෙහෙම. ඒකක 1000 කලින් කරොත් ලාභාලාභ බිඳුවයිනේ. දැන් 1100 න්නේ අනිත් කරන්නේ. අනිවාර්යයෙන් එතකොට ලාභ දෙන්නේ. ඔයා මේ 1100 ඉඳන් ඔයා මෙහෙම විකුණන එක ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන ඇවිල්ලා මේ විදිහට නැවතුම් කියලා හිතන්න. ඒ කියන්නේ ඔයා මෙතන ඉඳන් මෙතනට නිෂ්පාදනය හෝ අලගිය අඩු කරනවා කියන්නේ ඒක කීයක් අඩු කරලා බෑග් අලගිකරන එක අඩු කරලා 100ක්. හැබැයි බෑග් අලගිය අඩු කරාට 100කින් ඔයා මෙතනට ළඟා වෙන්නේ ඒ මොහොතේ ලාභය අලාභය කීයද? බිඳුවයි. ප්‍රශ්නයක් නැහැ. අලාභ නැහැ. ලාභයක් නැහැ. ඒ වගේම අලාභයක් නැහැ. ඒ නිසා ඔයාලට පාඩු නැහැ. ඒ නිසා මේ ඒකක 100 කියන එකේ අර්ථය තමයි අපි කියන්නේ ආරක්ෂකාන්තික ඒකක ගන්න. ආරක්ෂා වෙන්න ඕනේ ඒකක ගන්න. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක අලාභ ලබන්නේ නැතුව ඔයාගේ විකුණු උපරිම අඩු කරන්න පුළුවන් ප්‍රමාණයට තමයි අපි කියන්නේ ආරක්ෂකාන්තික ඒකක ගන්න කියලා. ඔයාට උපරිම විකුණන ඒකක ගන්න අඩු කරන්න පුළුවන් ඒක කීයද? 100. 100ක් ගන්න අඩු කරාට ලාභයක් නැහැ පාඩුවක් නැහැ. ඒ නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකයි යා කියන්නේ බිස්නස් එකේ අලාභ ලබන්නේ නැතුව විකුණුම් අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයට අපි කියන්නේ ආරක්ෂකාන්තික ඒකක ගණන. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. ඉතින් ළමයි ප්‍රශ්න පහේ වැඩසටහන අද මේ කතා කරපු ප්‍රමාණය අදින් අවසන් වෙනවා. ඒකට අපි ඉදිරියට තවත් ප්‍රශ්න පහක් අපේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමාගම් පාඩම ඉදිරියේදී සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම සම්බන්ධ වෙන්න පුළුවන් නම් ළමයි අපි ගැන දැනුවත් කරන්න ඕගොල්ලන්ගේ යාළුවන්ට මෙන්න මේ විදිහට අපි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යනවා කියලා ඔයාලට පළදායි. ඉතින් අපි ආයි අලුත් දවසක හම්බෙමු ළමයි. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.